लिया गන්න මාතෘකාව ගිණුම් කරන සමීකරණය කියලා ලියා ගන්න. ගිණුම් කරන සමීකරණය. ගිණුම් කරන සමීකරණය. එතකොට අපි ගණන් හදන පළවෙනි පාඩම මේ පාඩම ගිණුම් කරන සමීකරණය විභාගයටත් මේකෙන් ඔයාලට අහනවා. උන මම පැහැදිලි කරන්නේ ඈ. හරි. දැන් හිතන්න දැන් අපි කතා කරානේ අන්තිමට කරපු දවසේ වත්කමක් කියන්නේ මොකද්ද? වගකීමක් කියන්නේ මොකද්ද? ආදායමක්, වියදමක්, හිමිකමක් කියන්නේ මොකද්ද කියලා අපි කතා කරලා තියෙනවා. දැන් අපි යන්නේ ඒව කොහොමද ගණන් හදලා යොදාගන්නේ කියන එක බලන්න සහ ගිණුම් කරන සමීකරණය කියන කොටසට තමයි අපි යන්නේ. හරි. හිතන්න ඔයාට වාහනයක් ගන්න ඕනේ. හරි. ඔයාට වාහනයක් ගන්න ඕනේ කියලා හිතන්න. මොකක් හරි කාර් එකක් කියලා හිතමු. මම ඔයාලට කාර් එකක් ගන්න ඕනේ. මට අදින්න බැරි නිසා මම ලියුවා. මොකද ඔයාට කාර් එකක් ගන්න ඕනේ. කාර් එක සල්ලි දීලා ගත්තට පස්සේ කාටද අයිති වෙන්න ඕනේ? ඔයාට. හරි. මේ කාර් එක සල්ලි දීලා ගත්තට පස්සේ අයිති වෙන්නේ ඔයාටනේ. කිව්ව නේද? ඔයා අපිට අයිති දේවල් වලට වත්කම් කියනවා කියලා. මතකයිනේ? අපිට අයිති දෙයකට අපි වත්කමක් කිව්වනේ. හැබැයි තාම සල්ලි දීලා ගත්තේ නැහැ. මේ කාර් එක තමයි ගන්න යන්නේ. මම කියන්නම්කෝ මේ කාර් එකේ වටිනාකම ලක්ෂයයි කියලා බොරුවට ලක්ෂයට කාර් ගන්න වෙන්නේ සෙල්ලක්කාර තමයි. හරිද? අපිට ඉලක්කම පොඩි ඉලක්කමක් ඕන නිසා මම ලක්ෂයයි කියලා ගත්තා. හිතන්න මේක ලොකු ඉලක්කමක් කියලා. කාර් එකේ වටිනාකම ලක්ෂයයි. හරි. දැන් ඔයාගේ අතේ රුපියල් ලක්ෂයක් නැහැ. හැබැයි ඔයා එකතු කරගත්ත සල්ලි ටිකක් ඔයා ගාව තියෙනවා රුපියල් 60000ක්. ඔයා එකතු කරගත්ත සල්ලි ටිකක් තියෙනවා රුපියල් 60000ක් ඔයා ළඟ. හරිද? එතකොට වාහනේ වටිනාකම කියන ලක්ෂයයි. ඔයා එකතු කරගත්ත මුදල් ටිකක් ඔයා ගාව තියෙනවා රුපියල් 60000ක. තව 40000ක් මදි ඔයාට. හරිද? හරි. දැන් ඔන්න මම කියන්න යන්නේ කතාව. හොඳට අහගන්න. ඔයා යනවා මේ කාර් එක විකුණන කෙනා ගාවට ගිහිල්ලා කියනවා මට කාර් එක දෙන්න. ප්‍රශ්නයක් නැහැ. ඔයා එකතු කරගත්ත සල්ලි වලින් හරිද? ඔයා එකතු කරගත්ත සල්ලි වලින් ඔයා මේ කාර් එකට රුපියල් 60000 දෙනවා. ඔයා එකතු කරගත්ත සල්ලි වලින් ඔයා මොකක් කරනවද මේ කාර් එකට රුපියල් 60000 ගෙවනවා. තව කීයක් මදිද දැන් මේ කාර් එක ගන්න? 40000ක් මදිනේ. ඔයා කරන්නේ බැංකුවකට ගිහිල්ලා මොකක් කරගන්නවද දුරු 40000? ණයට අරගෙන මෙයාට දෙනවා. හරි මේ කාර් එක විකුණන කෙනාට දෙනවා. මොකක්ද උනේ? ඔයා ගාව තිබුණා රුපියල් 60000ක්. ඒ 60000ක් දුන්නා. මදිනේ 40000ක්. ඒ 40000 මොකද්ද කරේ? බැංකුවකට ගිහිල්ලා ණයක් ගත්තා. අරගෙන ඒ 40000ක් දුන්නා මේකට. දැන් ඔයාට කාර් එක දෙනවා. දැන් ඔයාට එයා කාර් එක දෙනවා. මොකද ඔයා කොහොම හරි එයාට රුපියල් ලක්ෂයක් දුන්නානේ. හරිද? දැන් කාර් එක කියන්නේ ඔයාට වත්කමක්. ඇයි හේතුව කාටද අයිති? අයිතිය තියෙන්නේ ඔයාට. හරිද? කාර් එක කියන්නේ ඔයාට දැන් වත්කමක්. හේතුව කාර් එකේ අයිතිය තියෙන්නේ කාටද දැන්? ඔයාට නිසා. එහෙනම් දැන් ඔයා ගාව රුපියල් ලක්ෂයක් වටින වත්කමක් තියෙනව නේද? ඔයා ගාව දැන් රුපියල් කීයක් වටින වත්කමක් තියෙනවද? ලක්ෂයක් වටින වත්කමක් තියෙනවා. මේ වත්කම ඔයා ගත්තේ මෙහෙම නේද? මේ වත්කම රුපියල් ලක්ෂයක් තමයි. මේ ලක්ෂය ඔයා හදාගත්තේ මෙහෙම නේද? ඔයාම එකතු කරලා දීපු රුපියල් 60000ක් තියෙනවා. හරි? මේ ලක්ෂයක වත්කම ගන්න ඔයා ඒකට සල්ලි දාපු විදිහයි මම මේ කියන්නේ. හරිද? මේ ලක්ෂයක කාර් එක ගන්න මම එහෙම කියන්නකො වත්කම කියන්නකො මේ ලක්ෂයක් වටින කාර් එක ගන්න ඔයා සල්ලි දුන්න විදිහයි මම මේ කියන්නේ. ඔයාම එකතු කරගත්ත මුදලක් දුන්න රුපියල් 60000. ඒ වගේම ඔයා බැංකුවකින් ගත්ත 40000 මේ නැති වෙදී තුන් ටික 40000 ලියන්නේ. හරි? බැංකුවකින් ගත්ත 40000ක් හරිද? ඒ 40000ක් දුන්නා. එහෙනම් ඔයා මේ ලක්ෂයක් කියලා ගත්ත කාර් එක කොහොමද ඔයා ගත්තේ? ඔයා ගාව තිබ්බ සල්ලි වලින් දුන්න රුපියල් 60000ක්. ඒ කියන්නේ ඔයා එකතු කරගත්ත සල්ලි වලින් දුන්න රුපියල් 60000ක්.
ඒ වගේම මොකක් කරගත්තද? බැංකුවකින් අරගත්ත ලක්ෂයක් ණයට 40000ක් ණයට ඒ 40000ක් දීලා ඔක්කොම ලක්ෂයක් දීලා ගත්ත කාර් එක. දැන් මේක ගත්තට පස්සේ ඒක ඔයාට වත්කමක් වෙනව නේද? මේ ගන්න එක ඔයාට වත්කමක් වෙනව නේද? හේතුව මේක අයිතිය තියෙන්නේ කාටද? ඔයාට. ඒක දැන් පාලනය කරන්නේ කවුද? ඔයා. එහෙනම් මේ හොඳට බලන්නකෝ දැන් ඔයා ගාව තියෙන මේ රුපියල් ලක්ෂයක් වටින වත්කම හැදුනේ කොහොමද? ඔයා දීපු 60000යි බැංකුවෙන් අරන් දුන්න 40000යි එකතු වෙලා තමයි ඔයා ළඟ තියෙන මේ ලක්ෂයක වටිනාකම හැදුනේ. දැන් මේ 60000 ඔයා ගාව නෑ නේද? ඒවා දුන්නනේ. මේ 40000ත් බැංකුවෙන් අරගෙන ඔයා දුන්නා. එතකොට ඔයා ගාවට ආව මොකද්ද? ලක්ෂයක් වටින වාහනයක්. එතකොට ඔයා ගාව තියෙන මේ වාහනේ ගන්න ඔයා මුදල් යොදවපු විදිය නේද මේ තියෙන්නේ? ඔයාම දාපු සල්ලි තියෙනවා 60000. ඔයාම දාපු සල්ලි. හරිද? ණයක් අරගෙන දුන්න සල්ලි තියෙනවා 40000ක්. හරිද? ණයක් අරගෙන දුන්න සල්ලි තියෙනවා 40000ක්. එතකොට ඔයා ගාව තියෙන මේ වත්කම හැදුනේ කොහොමද? එහෙනම් ඔයා දාපු සල්ලි චුට්ටකිනුයි ඔයා පිටින් ගත්ත සල්ලි ටිකකිනුයි කියන්නේ ණයක් විදියට ගත්ත සල්ලි ටිකකිනුයි තමයි මේ ලක්ෂය හැදුනේ. පස්සේ ඔයා අර 40000 බැංකුවට ටික ගෙවන්න ඕන. හරි. දැන් මම හදනවා පොඩි සමීකරණයක්. එහෙනම් දැන් ඔයා ගාව රුපියල් ලක්ෂයක් වටින වාහනයක් තියෙනවා. හරිද? ඔයා ගාව රුපියල් ලක්ෂයක් වටින වාහනයක් තියෙනවා. එහෙනම් ඒක අයිති කාටද දැන්? ඔයාටමයි අයිති. ඒ නිසා ඒක ඔයාට මොකක් වෙනවද? වත්කමක් වෙනවා. ඔයාගේම සල්ලි ටිකක්. ඔයාම එකතු කරගත්ත මුදල් ටිකක් තමයි ඔයා මේ කාර් එක ගන්න යෙදෙව්වේ. හරි. ඔයාම හරිද එකතු කරගත්ත සල්ලි ටිකක් තමයි මේ කාර් එක ගන්න යෙදෙව්වේ. රුපියල් 60000. එතකොට හරිද? කවදා හරි දවසක මේ කාර් එක ඔයා විකුණනවා කියන්නකො. කවදා හරි දවසක මේ කාර් එක ඔයා විකුණනවා. අඩුම ගානේ ඔයා මේ මුදලවත් බලාපොරොත්තු වෙනව නේද විකුණලා? ඒ කියන්නේ ඔයා කාර් එක ගන්න යොදවපු මුදලවත් ඔයා හපව බලාපොරොත්තු වෙනව නේද විකුණලා? ලක්ෂයක් වටින කාර් එක තමයි කවදා හරි දවසක විකුණලා අඩුම ගානේ ඔයා කීයක්වත් බලාපොරොත්තු වෙනවද? මේ ඔයා කාර් එක ගන්න ඔයාගේ අතින් දාපු සල්ලි ප්‍රමාණයවත් බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ මතකද අපි කිව්වා ව්‍යාපාරයෙන් අයිතිකරුව හපව බලාපොරොත්තු වෙන දෙයට කිව්වා මොකක් කියලාද? හිමිකම කියලා. එහෙනම් මේ තියෙන හිමිකම නේද? මේ තියෙන හිමිකම නේද? හරිද? මම මේක තව වචනයක් කියන්නම්. මේ 60000ට මොකක් කියනවද? ප්‍රාග්ධනය කියලා කියනවා. මේ 60000ට මොකක් කියලා කියනවද? ප්‍රාග්ධනය කියලා කියනවා. එයි දන්නවද ප්‍රාග්ධනය කියන්නේ? ඔයාගේම අතේ තිබ්බ සල්ලි ටිකක් ඔයා මේ වාහනේ ගන්න මොකක් කරාද යෙදෙව්වා. ඔයාගේම අතේ තිබුණ සල්ලි ටිකක් ඔයා මේ වාහනේ ගන්න යෙදෙව්වා. එහෙනම් හරිද? අයිතිකරුවෙක් දැන් ඔයානේ අයිතිකරුවෙක් ව්‍යාපාරයක් වෙනුවෙන් යොදන සියලුම සම්පත් වලට කියනවා නමක් මොකක් කියලාද? ප්‍රාග්ධනය කියන්නේ. අයිතිකරුවෙක් හොඳට මතක තියාගන්න එක. අයිතිකරුවෙක් ව්‍යාපාරයක් වෙනුවෙන් යොදවන සියලු සම්පත් වලට කියනවා මොනවා කියලාද? ප්‍රාග්ධනය කියන්නේ. හරිද? එතකොට ඔයා ව්‍යාපාරයට යොදන සල්ලි ටිකවත් ඔයා හපව බලාපොරොත්තු වෙනව නේද? හරි? ඔයා හිතන්නකෝ අඩුම ඔයා වසර බිස්නස් එකක් කරනවා කියලා. මොනවා හරි විකුණනවා කියලා හිතන්නකෝ. මොනවා හරි හදලා විකුණනවා. ඒක හදන්න රුපියල් 250ක් යනවා. මොනවා හරි භාණ්ඩයක් හදලා විකුණනවා. ඒක හදන්න රුපියල් 250ක් යනවා. අඩුම ගානේ ඔයා ඒ රුපියල් 250වත් විකුණලා එකතු කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද? බලාපොරොත්තු වෙනවනේ අඩුම ගානේ. හරිද? එතකොට යොදන ප්‍රාග්ධනයක්. ඒ කියන්නේ අයිතිකාරයේ ව්‍යාපාරයක් වෙනුවෙන් යොදවන සම්පත්. ප්‍රාග්ධනය කියන්නේ මොනවද? අයිතිකාරයේ ව්‍යාපාරය වෙනුවෙන් යොදවන සම්පත් වලට. ඒ සම්පත් ටිකවත් ව්‍යාපාරයේ කවදා හරි නවත්තන දවසක අයිතිකාරය හපව බලාපොරොත්තු වෙනවා. හිමිකම කීවේ හරිද? හිමිකම කීවේ අයිතිකාරයේ ව්‍යාපාරයෙන් හපව බලාපොරොත්තු වෙන ප්‍රමාණය නේද? අයිතිකාරයෙන් ව්‍යාපාරයෙන් හපව බලාපොරොත්තු වෙන ප්‍රමාණයනේ. එහෙනම් මේකයි මම හිමිකම යටතේ ලිව්වේ මේ දාපු සල්ලි ටික. අර 40000
මේ 40000 අපි කවදා හරි බැංකුවට හපව මොකක් කරන්න ඕනද? ගෙවන්න ඕනේ. මේ 40000 මොකක් කරන්න ඕනද? කවදා හරි අපි බැංකුවට ගෙවන්න ඕනේ. ඒ කියන්නේ අපි ගෙවන්න බැඳිලා ඉන්නව නේද? මම බැංකුවෙන් ණයක් ගත්තට පස්සේ මම බැංකුවට හපව ඒ මුදල ගෙවන්න බැඳෙනවනේ. එහෙනම් මේ 40000 මං බැංකුවට ගෙවන්න බැඳිලා ඉන්නවා. බැඳිලා ඉන්නවා කියන්නේ එතන වගකීමක් ඇති වෙනව නේද? එහෙනම් මේ 40000ට මම දෙනවා වගකීම කියලා. හරිද? එහෙනම් මේ බලන්නකෝ. මං ගාව තියෙන මේ වත්කම හැදුනේ කොහොමද? මම දාපු සල්ලි වලින් සහ පිටින් ණයට අරගත්ත සල්ලි කියන දෙකේ එකතුවෙන් තමයි මං ගාව තියෙන මේ වත්කමේ වටිනාකම හැදුනේ. එහෙනම් මේ බලන්නකෝ මගේ වත්කම හැදිලා තියෙන්නේ කොහොමද? මගේ වත්කම හැදිලා තියෙන්නේ මම දාපු සල්ලි වලිනුයි පිටින් ගත්ත ණය වලිනුයි කියන දෙකේ එකතුවෙන් තමයි මොකක් හැදිලා තියෙන්නේ මං ගාව තියෙන වත්කම හැදිලා තියෙන්නේ. එහෙනම් ගිණුම් කරන සමීකරණය කියන්නේ මෙන්න මේකට. හරිද? ගිණුම් කරන සමීකරණය කියන්නේ මෙන්න මේකට. දැන් මං එනවා ව්‍යාපාරයකට. දැන් මං කියලා දුන්නේ නිකන්නේ අපි කාර් එකක් කතාවක්. දැන් මං එනවා ව්‍යාපාරයකට. ඉතින්ද ඔයා දැන් ඕ ව්‍යාපාරයක් පටන් ගන්න යන්නේ. ඉස්සල්ලාම පටන් ගන්න යන්නේ දැන්. හරි? ඔයා ගාව තියෙන සල්ලි ටිකක්ද බිස්නස් කරන්න සල්ලියට? ඔයා එකතු කරගත්ත සල්ලි ටිකක් තියෙනවා රුපියල් 50000ක. ඔය 50000 ඔයා ගෙදර තිබිලා ගෙනත් ව්‍යාපාරයකට දානවා. කියන්නේ ව්යාපාරයක් පටන් ගන්න කියලා යොදවනවා. දැන් ඔයා ඉන්නවා. ඔයා රුපියල් 50000ක් ගෙනල්ලා මේක ව්‍යාපාර කියලා හිතමු. මට කිස්සන්නේ බෑ. ඔයා ඉන්නවා. එතකොට ඔයා රුපියල් 50000 ගෙනල්ලා ව්‍යාපාරයට දැම්මට පස්සේ දැන් ඒක තියෙන ව්‍යාපාරය. දැන් ඔයාලා නෑ. හරි? ඔයා රුපියල් 50000 ගෙනල්ලා ව්‍යාපාරයට දැම්මට පස්සේ ඒ 50000 තියෙන්නේ ව්‍යාපාරේ. කියන්නේ ව්‍යාපාරේ ලාච්චුවේ තියෙනවා කියලා හිතන්නකෝ. කඩේ ලාච්චුවේ තියෙනවා. එහෙම හිතන්නකෝ. දැන් ඒක ඔයා ගාව නෑ. අපි ගිණුම් කරන්නේදී සමහර දේවල් කරන්නේ පොඩි උපකල්පන මත. හරි? උපකල්පන මත. අපි හිතනවා ගිණුම් කරන්නේදී ව්‍යාපාරය කියන්නේ මිනිස්සෙක් හා සමාන කෙනෙක් කියලා. ව්‍යාපාරය කියන්නේ මිනිස්සෙක් හා සමාන කෙනෙක් කියලා අපි හිතනවා ගිණුම් කරන්නේදී. ඒක උපකල්පනයක් විතරයි. හරි? එහෙම හිතලා තමයි අපි ගණන් හදන්නේ. ඒ කියන්නේ අයිතිකාරය කියලා පුද්ගලයෙක් වෙනම ඉන්නවා. ව්‍යාපාරය කියලා පුද්ගලෙක් වෙනම ඉන්නවා. එතකොට මේ දෙන්න දෙන්නේ. හරිද? අයිතිකාරය කියලා කෙනෙක් වෙනම ඉන්නවා. ව්‍යාපාරය කියන කෙනා මිනිස්සෙක් විදිහට අපි හිතනවා කියලා හිතමුකෝ. හරිද? ව්‍යාපාරය කියන කෙනා මිනිස්සෙක් විදිහට හිතනවා. ඒ කියන්නේ එහෙනම් ව්‍යාපාරය කියන්නේ වෙනමම කෙනෙක්. අයිතිකාරය කියන්නේ එක කෙනෙක් විතරයි. තව කෙනෙක් විතරයි. එතකොට ව්‍යාපාරයයි අයිතිකාරයයි කියන්නේ දෙන්නේ. එක්කෙනෙක් නෙමෙයි. හරිද? ඒක උපකල්පනයක්. එතකොට ව්‍යාපාරයට අයිතිකාරයගෙන මේ 50000 දැම්මට පස්සේ දැන් මේ 50000 අයිති ව්‍යාපාරයට මෙයා දැම්මට පස්සේ හරි මේ 50000 අයිති කාටද ව්‍යාපාරයට. දැන් අපි හැමෝම අපි හැම වෙලේම අපි ගණන් හදන්නේ අපි කවුරු කියලා හිතන්නේ ව්‍යාපාරය කියලා හිතන්න. හරිද? හැම වෙලේම අපි ගණන් හදන්නේ අපි කවුරු කියලා හිතන්නේ අපි තමයි මෙයා. ව්‍යාපාරය. හරි? අයිතිකාරය කියලා හිතන් ගණන් හදන්නේ නැහැ. අපි හැම වෙලේම ගණන් හදන්නේ කවුරු කියලා හිතන්ද අපි තමයි බිස්නස් එක. එහෙනම් මම මෙතනින් ඉහට අපි කියන්නේ කවුද? ව්‍යාපාරයට ඈ. දිගටම ගණන් හදද්දී අපි කියලා මට කියවෙයි. මේ අපි කියලා කියන්නේ කාටද? ව්‍යාපාරයට. අයිතිකාරු නම් මම කෙලින්ම අයිතිකාරු කියලා කියනවා. එහෙනම් හැම වෙලේම අපි ගණන් හදන්නේ අපි ව්‍යාපාරය කියලා හිතන්න. එහෙනම් ඔන්න දැන් අයිතිකාරයා අපිට දුන්න රුපියල් 50000. හරි? දැන් දෙන්න දෙන්නේ ඈ. හරිද? එහෙනම් දැන් ව්‍යාපාරයට රුපියල් කීයක් සල්ලි තියනවද? 50000ක මුදලක් තියනවා දැන් ව්‍යාපාරයේ ගන්න. හරි? අයිතිකාරයාගෙන් දැන් රුපියල් 50000ක් දැන් රුපියල් 50000ක් ව්‍යාපාරයේ ගාව තියෙනවා මුදලින්. දැන් ඒක අයිති කාටද ව්‍යාපාරයට? හරිද? ඒක අයිති කාටද ව්‍යාපාරයට. ඔයාට සල්ලි ටිකක් කවුරු හරි දුන්නාට පස්සේ ඒකයි ඔයාටනේ. හරිද? බැංකුවෙන් ඔයාට ණයක් දුන්නාට පස්සේ ඒක ආයේ බැංකුවට අයිති නැහැ. ඒ ණය මුදල අයිති ඔයාට. ඔයා කවදා හරි ගෙවන්න ඕනේ. ඒක වෙනම කතාවක්. හැබැයි සල්ලි ටික ඔයාගේ අතට දුන්නාට පස්සේ කාටද අයිති? ඔයාට.
ඔයා කඩේකින් මොනවා හරි බඩුවක් ගන්නවා කියන්නකො සල්ලි දීලා. ගත්තට පස්සේ කාටද අයිති? ඔයාටනේ කඩේට අයිති නෑනේ ඒක. එහෙනම් ඒ වගේ තමයි අයිතිකාරයා ඇවිල්ලා ව්‍යාපාරයට සල්ලි දෙව්වට පස්සේ හරිද ඒ සල්ලි ටික අයිති වෙන්නේ කාටද එහෙනම්? ව්‍යාපාරයට. එහෙනම් මේ ඕන අපි කිව්වේ අපි ගණන් හදන්නේ අපි ව්‍යාපාරය කියලා හිතන්නේ. එහෙනම් දැන් මම ව්‍යාපාරයේ දැන් වත්කම් තියනවා කියන්නේ 50000ක්. දැන් මොන ව්‍යාපාරයේ වත්කම් තියනවා 50000ක්. මේ 50000 හැදුනේ අයිතිකාරයාගේ සල්ලි වලින් නේද නේ? මෙයා දුන්න සල්ලි වලින්. කවදා හරි හිතන්නකො අයිතිකාරයා මේ ව්‍යාපාරේ නවත්තනවා කියලා. කවදා හරි දවසක මේ අයිතිකාරයා මේ ව්‍යාපාරේ නවත්තනවා කියලා හිතන්නකො. එයා අඩුම තරම මේ දාපු සල්ලි ටිකවත් අහව බලාපොරොත්තු වෙනවා. හරි? ව්‍යාපාරේ නවත්තන දවසට ව්‍යාපාරයක් කරන්නේ ඇයි? ලාභ ලබන්නනේ. සාමාන්‍යයෙන් එහෙමනේ. හරි ලාභ ලැබීවත් කරනවා. සාමාන්‍යයෙන් අපි හිතමු ලාභ ලබනවා කියලා. හරිද? ලාභ ලබන්නනේ කරන්නේ. ලාභ නැතත් අඩුම ගානේ දාපු සල්ලි ටිකවත් අහපව බලාපොරොත්තු වෙනවනේ මේ අයිතිකාරයා. හරිද? එහෙනම් ඔයාට තේරෙනවද මේ ව්‍යාපාරයට යොදපු සල්ලි වලින් 50000ම අයිති කාටද? අයිතිකාරයාට කියන්නේ. කවදා හෝ අයිතිකාරයාට ලැබිය යුතුයි මේක. ඔයා ව්‍යාපාරයක් කරනවා කියලා හිතන්නකො. ඔයාගේ ව්‍යාපාරයට දාන සල්ලි ඔයා අහපව බලාපොරොත්තු වෙන්නේ නැද්ද? ඔයා ව්‍යාපාරයක් කරනවා නම් ඔයා ව්‍යාපාරයට දාන සල්ලි ටික අහපව බලාපොරොත්තු වෙන්නේ නැද්ද කවදා හරි? ව්‍යාපාරේ නවත්තන දවසට ඔයා බලාපොරොත්තු වෙන දේ ටික ඕනේ කියලා අඩුම බලාපොරොත්තු වෙනවනේ. නැත්නම් සල්ලි ටික දාන්නේ. දාලා මොකක් කරන්නද කොහෙද? ඉන්න බලපැත්තකලා බලන් ඉන්න ඉන්ද්‍රියේ. එතකොට ඒක ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ව්‍යාපාරයක් කරනවා නම් අපි ව්‍යාපාරයට සල්ලි යොදවනවා නම් අඩුම ගානේ ඒ යොදවන මුදලවත් අපි අහපව බලාපොරොත්තු වෙනවා. ලාභ නැත. අඩුම. හරිද? දැන් ටිකකට කලින් මම කිව්වා ව්‍යාපාරයට අයිතිකාරය යොදවන සම්පත් වලට කියන්නේ ප්‍රාග්ධනය කිව්ව නේද? ව්‍යාපාරයට අයිතිකාරය යොදවන සම්පත් වලට කියන්නේ ප්‍රාග්ධනය කිව්වනේ. එහෙනම් මේ මොහොතේදී ව්‍යාපාරයේ තියෙන වත්කම් ටික හැදුනේ අයිතිකාරයා දුන්න මේ රුපියල් 50000 නේද? ව්‍යාපාරයේ මේ මොහොතේ තියෙන වත්කම් රුපියල් 50000 හැදුනේ මේ 50000 හැදුනේ අයිතිකාරයා දාපු 50000 එන්නේ. එහෙනම් මම මෙන්න කියන්නම්. මේ මොහොතේ එයාගේ වත්කම් සමාන වෙනවා ප්‍රාග්ධනයට. හරි? මේ මොහොතේ එයාගේ වත්කම් සමාන වෙනවා ප්‍රාග්ධනයට. මේ මොහොතේ වත්කම් සමාන වෙනවා ප්‍රාග්ධනයට. එයිනේ ව්‍යාපාරයේ වත්කම් ටික රුපියල් 50000යි. ඒ වත්කම් හැදුනේ කොහොමද? අයිතිකාරයා දාපු 50000. එයා සල්ලි දුන්නේ. එහෙනම් මේකෙන් පෙන්වුවේ මොකද්ද මේ සමීකරණය? ව්‍යාපාරයක තියෙන වත්කම් ටික හැදුනේ කොහොමද කියලා නේද? ව්‍යාපාරයේ තියෙන වත්කම් ටික හැදුනේ කොහොමද කියලා මේ කියන්නේ නේ. ව්‍යාපාරයට 50000 සල්ලි හෝ මොනවා හරි තියෙන වත්කම ඒක යෙදුවේ කවුද? අයිතිකාරයා. මොකද ප්‍රාග්ධනය කියමුම අපි දන්නවා ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද? අයිතිකරුව ව්‍යාපාරයට යොදවන මුදල්. නැත්නම් සම්පත්. මුදල් කියන්න බෑ. අයිතිකාරය ව්‍යාපාරයට යොදවන සම්පත්. හිතන්නකෝ එයා පෞද්ගලික ඉඩමක ව්‍යාපාරය කරනවා කියන ව්‍යාපාර වෙනුවෙන් යොදවල. එතකොට එතන ප්‍රාග්ධනය විදිහට දාලා තියෙන්නේ ඉඩම. එයා පාවිච්චි කර තිබ්බ පරිගණකයක් ගෙනත් දානවා කියන්නකෝ එයාගේ බිස්නස් එකට ව්‍යාපාරෙට. හරිද? ව්යාපාර වෙනුවෙන් යොදවනවා කියන්නකෝ. එතකොට එයා ප්‍රාග්ධනය විදිහට යොදවපු දෙයක් නේ. එතකොට පරිගණකය තමයි එවලි ප්‍රාග්ධනය විදිහට දාන්නේ. එතකොට හිතන්නකෝ එයාගේ ගෙදර තිබ්බ ලීබඩ් ටිකක් ගෙනත් දානවා කියලා ව්යාපාරයට. ප්‍රාග්ධනය. එහෙනම් අයිතිකාරයේ හරිද? ව්‍යාපාරයට යොදවන්නේ මොනවද? ඒ සියල්ලට කියන මොනවද කියලාද? ප්‍රාග්ධනය කියලා. යෙදෙව්වට පස්සේ ඒවයිති ව්‍යාපාරයට. හරි? ඒවයිති කාටද? ව්‍යාපාරයට. හැබැයි කවදා හරි ව්‍යාපාරේ නවත්තන දවසට අර කම්පියුටර් විසික් කරලා යන්නේ නැහැ නේද ආපහු? අයිතිකාරයා ආපහු අරගෙන යනවා. ව්‍යාපාරේ නවත්තන දවසට අර යොදපු කාර් එකක් දැම්ම කියනකො පෞද්ගලික වාහනයක් ව්‍යාපාරට ගෙනත් දැම්ම කියනකො. ඒ වාහනේ විසික් කරලා යන්නේ නැහැ. අයිතිකාරයා ගෙදර ගෙනියනවා. හරිද? අයිතිකාරයා ව්‍යාපාරයට ඉඩමක් දැම්ම කියන්නකො ප්‍රාග්ධනය විදිහට. එතකොට නවත්තන දවසට ඔය ඉඩම වෙන කාටවත් දෙන්නේ නැහැ නේ. අයිතිකාරයා මොකක් කරගන්නවද ඒක? අහපව Tamanට ගන්නවා. එහෙනම් ඔයාට තේරෙනවද? අයිතිකරුව ව්‍යාපාරය වෙනුවෙන් යොදවන සම්පත් අහපව මොකක් කරනවද යා? බලාපොරොත්තු වෙනවා කියන්නේ. අයිතිකරුව ව්‍යාපාරය වෙනුවෙන් යොදවන සම්පත් මොකක් කරනවද? අහපව බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේ අයිතිකාරයේ ව්‍යාපාරය වෙනුවෙන් යොදවන දේවල්
අහපව් අයිතිකරු ලැබිය යුතු වෙන්නේ කවදා හෝ ඔයා ව්‍යාපාරයක් කරනවා ඔයාගේ ව්‍යාපාරයට ඔයා කම්පියුටර් එක ගිහිල්ලා දානවා ඔයාගේ පෞද්ගලික මුදල ව්‍යාපාරයේ සල්ලි වලින් ඔයාගේ පෞද්ගලික සල්ලි වලින් කම්පියුටර් එක අරගෙන ගෙනින් දානවා හරි දැන් මේ කම්පියුටර් එක ව්‍යාපාරයටනේ හැබැයි ඒක ඔයා දාපු එක නිසා ප්‍රාග්ධනය වෙනවා කවදා හරි ඔයාගේ ව්‍යාපාරය නවත්තන දවසට ඔයා ඔය කම්පියුටර් එක ගෙදර ගේන්නේ නැද්ද ගෙදර ගේනවනේ ඒ කියන්නේ අයිතිකාරයෙක් ව්‍යාපාරය වෙනුවෙන් යොදවන ප්‍රාග්ධනය අහපව් අයිතිකාරයා මොකක් වෙනවද ව්‍යාපාරේ බලාපොරොත්තු වෙනවා ඒ කියන්නේ මේ ප්‍රාග්ධනය කියන කොටස ව්‍යාපාරයට දැම්මට පස්සේ හරිද මේක ව්‍යාපාරයට අයිති ඒ වෙලාවේ හැබැයි ඒක කවදා හරි කාටද ලැබෙන්න ඕනේ අහපව් අයිතිකරුට කවදා හරි දවසක ඒක අහපව් අයිතිකරුට ලැබෙන්න ඕනේ නේද ඔයාට මතකද අපි අන්තිමට කතා කරේ ව්‍යාපාරයෙන් අයිතිකරුට ලැබිය යුතු කොටසට කියනවා හිමිකම කියලා. ව්‍යාපාරයෙන් අයිතිකරුට ලැබිය යුතු කොටසට කියනවා හිමිකම කියලා. එහෙනම් අයිතිකරු ව්‍යාපාරය වෙනුවෙන් යොදවන සියලුම සම්පත් අහපව් අයිතිකරුට ලැබෙන්න ඕනේ. අයිතිකරු ව්‍යාපාර වෙනුවෙන් යොදවන සම්පත් වලට නමක් කියනවා මොකක් කියලාද? ප්‍රාග්ධනය කියලා. එහෙනම් මම මෙතනින් හරියට කියනවා ප්‍රාග්ධනය දානවා කියලා. අයිතිකාරයා ව්‍යාපාර වෙනුවෙන් යොදවන ප්‍රාග්ධනය අහපව් අයිතිකාරට කවදා හරි දවසක ලැබිය යුතුයි. ඒ නිසා ප්‍රාග්ධනය කියන්නේ හිමිකමක්. ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද එහෙනම්? හිමිකමක්. ඒ නිසා මම මෙතන ප්‍රාග්ධනය මොකලා හිමිකම කියලා දාන්නේ. එහෙනම් මේ මොහොතේදී මේ ව්‍යාපාරයේ තියෙන වත්කම් ටික හැදුනේ අයිතිකරු දාපු සල්ලි වලින්. නේ? මේ ව්‍යාපාරයේ දැන් ඔක්කොම වත්කම් 50000ක් තියෙනවා. ඒක ව්‍යාපාරයට යොදලා තියෙන කවුද අයිතිකරු. ඒක තේරුම් ගත්තේ කොහොමද? හිමිකම කියන එක යටතේ තමයි තියෙන්නේ. අයිතිකරුවන් ව්‍යාපාර වෙනුවෙන් යොදවන සියල්ල ලියන්නේ එහෙනම් කොතනද? හිමිකම යටතේ. හේතුව අයිතිකරු ව්‍යාපාරයට යොදවන සියල්ල අහපව් අයිතිකරුට මොකක් වෙන්න ඕනද? ලැබිය යුතුයි. ඒ නිසා. හරිද? ගැටලුවක් තියෙනවා නම් මොනවා හරි මැසේජ් එකක් දාන්න. හරි. දැන් එනවා මම තව දැනකට. දැන් හිතන්න මෙහෙම ව්‍යාපාරය කරගෙන යනවා ව්‍යාපාරට සල්ලි මදි. හරි? කොහොම සතියක් විතර කරගෙන යනවා සල්ලි මදි. මෙයාලා තීරණය කරනවා බැංකුවකින් ණයක් ගන්න. අපි එතන බැංකුවට යනවා කියනවා. කියනවා DOC කියලා කියනවා. ලංකා බැංකුව කියලා කියනවා. හරි. දැන් ඕක ලංකා බැංකුවට ගිහිල්ලා අපි හිතමුකෝ රුපියල් 60000ක ණයක් ඉල්ලනවා කියන ලක්ෂයක් ගමු. බැංකුවට ගිහිල්ලා රුපියල් ලක්ෂයක ණයක් ඉල්ලනවා. දැන් මෙයා රුපියල් ලක්ෂය දෙනවා. හරිද? ඒක දෙන්නේ කාටද? ව්‍යාපාරික නම් දෙනවා. බැංකුවකින් ණයක් ඉල්ලුවාට පස්සේ බැංකුවේ මොකද කරේ? රුපියල් ලක්ෂයක ණයක් දුන්නා ව්‍යාපාරයට. දැන් ඒ ලක්ෂයක් බැංකුවෙන් දුන්නට පස්සේ ඒකත් ව්‍යාපාරයට එනවනේ. එහෙනම් මේ ලක්ෂෙත් දැන් අයිති කාටද? ව්‍යාපාරයටම තමයි. මේ ලක්ෂෙත් දැන් අයිති කාටද? ව්‍යාපාරයටම තමයි. ඇයි ඒ? බැංකුවෙන් දුන්නට පස්සේ ඒක අයිති අපිට. අපි කියන්නේ ව්‍යාපාරය. එහෙනම් තවත් මගේ වත්කමක් කියනවා දැන් මුදල් එනවා ආයේ රුපියල් ලක්ෂයකින්. සල්ලි මට එනවා රුපියල් ලක්ෂයකින්. සල්ලි කියන්නේ මට අයිති දෙයක් නේ. මට අයිති දේවල් වලට වත්කම් කිව්වේ. එහෙනම් ඕන්න මට සල්ලි ආවා. දැන් මගේ වත්කමක් තියෙනවා අයිති එකකින්ද? ලක්ෂයකින්. ඒකට හිමිකම කියන්න බෑනේ. නේද? ඒකට හිමිකම කියන්න පුළුවන් දෙයක අයිතිකරුවෙක් යොදවපු දෙයක් නෙමෙයිනේ. ඒක බැංකුවෙන් තමයි දුන්නේ මට ණයක් විදිහට. මම දෙන්නම ණයක් කියලා. ඒක මට බැංකුවෙන් තමයි දුන්නේ මොකක් විදිහටද? ණයක් විදිහට. ණයක් කියන එක කවදා හරි අපි අහපුව මොකක් කරන්න ඕනද? ගෙවන්න ඕනේ. ණයක් කියන එක මොකක් කරන්න ඕනද අපි අහපුව? ගෙවන්න ඕනේ. නේ? ගෙවනවා කියන්නේ බැඳීමක් ඇති වෙනව නේද ඒක ගද්දි? මේ බැංකුවෙන් මට මේ රුපියල් ලක්ෂය දෙන මොහොතේම මට අහපව් ගෙවන්න ඕනේ කියන බැඳීම ඇති වෙනව නේද? ඔයාට කවුරු හරි ණයක් දුන්නොත් රුපියල් ලක්ෂයක ඒක ඔයාගේ අතට ගන්න මොහොතේ ඉඳන් ඔයාට ගෙවන්න ඕනේ කියන බැඳීම තියෙනව නේද? බැඳීමක් කියන්නේ ගිණුම් කරන්නේදී වගකීමක් නේද? ගෙවිය යුතු වටිනාකමක් නේද මේක කවදා හරි? ගෙවිය යුතු වගයක් කියන්නේ වගකීමක් නේද? එහෙනම් දැන් ඇති වෙන්නේ මේ ලක්ෂයෙන් ඉඳන් අනිත් පැත්තේ වගකීමක්. හරිද? මේ ලක්ෂයෙන් ඇති වුණා මොකද්ද? වගකීමක්. ඒ කියන්නේ
ව්‍යාපාරයට බැංකුවෙන් සල්ලි එනවා ලක්ෂයක්. ආවට පස්සේ ඒක අයිති කාටද? ව්‍යාපාරයට. එහෙනම් ව්‍යාපාරයේ අයිති නිසා වත්කම් යටතේ ලිව්වා. හැබැයි අනිත් පැත්තෙන් කවදා හරි දවසක අපි ඒක මොකක් කරන්න ඕනද? දහපව බැංකුවට ගෙවන්න ඕනේ. ඒ නිසා ඇති වුණා මොකද්ද? වගකීමක්. එහෙනම් මම මෙතන වගකීම් කියලා ලියනවා. හරිද? අපි හිතමු ඔච්චරමයි උනේ කියලා ගන්න දෙමු. ඔච්චරමයි උනේ කියලා මම එකතු කරන්නම්කෝ මේ. වත්කම් 50000යි ලක්ෂයයි 1,50,000යි. හරි? එතන හිමිකම 50000යි මෙතන නෑනේ. එහෙනම් 50000යි. වගකීම් ලක්ෂයමයි. හරි. ඕම් බලන්න. දැන් මේ ව්‍යාපාරයේ වත්කම් ඔක්කොම කීයක් තියනවද? 1,50,000ක් තියෙනවා. මෙතන 50,000ක් තියෙනවා, මෙතන ලක්ෂයක් තියෙනවා. හිමිකම යටතේ අන්තිමට තියෙනවා 50,000ක්, වගකීම් යටතේ අන්තිමට තියෙනවා ලක්ෂයක්. මම මේ දෙක එකතු කරන්නම්කෝ. මේ දෙක එකතු කරාමත් 1,50,000යි නේද? ඉතින් මේ සමානයි කියන එකෙන් අදහස් කරන්නේ එහෙනම් මේ දෙන්නගේ එකතුව හැම වෙලේම කාට සමාන වෙන්න ඕනද? මෙයාට සමාන වෙන්න ඕනේ කියලායි කියන්නේ. හිමිකමේ වටිනාකමයි ඔක්කොම එකතු කරාට පස්සේ හිමිකමේ වටිනාකමයි වගකීම් වල වටිනාකමයි එකතු කරාට පස්සේ හැම වෙලේම මොකේට සමාන වෙන්න ඕනද? ව්‍යාපාරයේ වත්කම් වලට සමාන වෙන්න ඕනේ. හරිද? ඕම් මම දැන් කියනවා ගිණුම් කරන සමීකරණය කියන්නේ මොකක්ද කියලා. මේ දැන් කියන්නේ ඈ. දැන් මේ අපි කතා කරපු උදාහරණේ හැටියට මේ අපේ ව්‍යාපාරයේ වත්කම් ඔක්කොම කීයක් තියෙනවද? 1,50,000ක් තියෙනවා නේ. මේ රූපේ හැටියට නේ. මෙතන 50,000ක් තියෙනවා. මෙතන ලක්ෂයක් තියෙනවා. එහෙනම් අපේ ව්‍යාපාරේ දැන් ඔක්කොම කීයක් තියෙනවද? 1,50,000ක් තියෙනවා. මේක තමයි වෙන්නේ. මේ 1,50,000 හැදුනේ මෙහෙම නේද? අයිතිකාරය දැම්ම 50,000. නේ? අයිතිකාරය දැම්ම 50,000. එහෙනම් මේ අයිතිකාරු ගන්න කොටස නේද අපි හිමිකම යටතේ ලියන්නේ. එහෙනම් ඔන්න ව්‍යාපාරයේ තියෙන මුළු වත්කම් වලින් කොටසක් කවුරු දීපුවද? අයිතිකාරු දීපුවා. හරිද? එහෙනම් මේ ව්‍යාපාරයට මේ වත්කම් යෙදුවේ කවුද? මෙතනින් 50,000. අයිතිකාරු. 1,50,000න් 50,000ක් ව්‍යාපාරයට දුන්නේ කවුද? අයිතිකාරයා. ඊටු ලක්ෂ දුන්නේ බැංකුව නෙමෙයි. ඊටු ලක්ෂ දුන්නේ බැංකුවනේ. එනවා. එහෙනම් මේ ව්‍යාපාරයට ඔක්කොම වත්කම් තියෙනවා කියද්ද 1,50,000ක්. ඒකෙන් 50,000ක් දීලා තියෙන අයිතිකාරයා. ඊටු ලක්ෂ දීලා තියෙන බැංකුව. පැහැදිලිද? එහෙනම් ගිණුම් කරන සමීකරණයෙන් පෙන්නන්නේ මෙන්න මේ දේ නෙමෙයිද කියලා හොඳට තේරුම් ගන්න. ව්‍යාපාරයක තියෙන වත්කම් ව්‍යාපාරයට යෙදෙව්වේ කවුද කියන එක නෙමෙයිද පෙන්නන්නේ. ව්‍යාපාරයක තියෙන මුළු වත්කම් ටික ඒ ව්‍යාපාරයට යෙදෙව්වේ කවුද කියන එක නෙමෙයිද ගිණුම් කරන සමීකරණයෙන් පෙන්නන්නේ. හොඳට බලන්න නේ. 1,50,000ක් තියෙනවා. අයිතිකාරයා 50,000ක් දාලා තියෙනවා. පිට කට්ටියකින් අරන් තියෙනවා ලක්ෂයක්. මේ වගකීම් කියන්නේ පිටායට අපි ගෙවන්න ඕන වටිනාකම්නේ. හරිද? එහෙනම් වගකීමක් ඇති වෙන්නේ ගත්තහමනේ. එහෙනම් හරි වගකීමක් ඇති වෙන්නේ ණයට ගත්තාම. හරි එහෙනම් මෙතන ණයක් අරන් තියනවා කියන එකෙන් අදහස් වෙන්නේ. එහෙනම් මේ අපි කතා කරන ව්‍යාපාරයේ වත්කම් 1.50යි. ඒ 1.50න් 50,000ක් දුන්නේ අයිතිකාරයා, ලක්ෂයක් දුන්නේ පිටි. ඒ කියන්නේ බැංකුව. එහෙනම් ගිණුම් කරන සමීකරණයෙන් කියන්නේ මොකද්ද? ව්‍යාපාරයකට වත්කම් යෙදවූ පාර්ශව කවුද කියන එක තමයි මේ පෙන්වන්නේ ගණිතමය ස්වරූපයකින්. සමීකරණයක් වෙච්චාම ගණිතමය ස්වරූපයක් වෙන්න බෑ. එහෙනම් ව්‍යාපාරයකට වත්කම් යෙදවූ පාර්ශව හරිද? නැත්නම් ව්‍යාපාරයේ වත්කම් සහ ඒවා ව්‍යාපාරයට යෙදෙව්වේ හරිද? ඒවා ව්‍යාපාරයට යෙදෙව්වේ කවුද කියන එක සම්බන්ධව පෙන්눔 කරන්න හදන හරිද? ගණිතමය සමීකරණයට කියනවා මොකක්ද කියලාද? ගිණුම් කරන සමීකරණය කියලා. හරි? තේරුම් නැත්නම් මෙසේජ් එකක් දාන්න මට. ඔන්න මාතෘකාව පැහැදිලි කරා මම පැය භාගයක් කරා. තේරුම් නැත්නම් මම මෙසේජ් එකක් දාන්න. හරි. එහෙනම් ලියන්න ගිණුම් කරන සමීකරණය යනු
ගිණුම් කරන සමීකරණය අනුව ගිණුම් කරන සමීකරණය අනුව ව්‍යාපාරයක වත්කම් සහ එම වත්කම් වල හිමිකාරීත්වය නැතිනම් එම වත්කම් ව්‍යාපාරයට යෙද වූ පාර්ශව අතර ඇති සම්බන්ධය පෙන්නුම් කිරීම සඳහා නැත්නම් පෙන්නුම් කරනු ලබන ගණිතමය ස්වරූපය ගණිතමය ස්වරූපයයි යනු කියන පටන් ගත්තේ ගණිතමය ස්වරූපයයි එතකොට ගිණුම් කරන සමීකරණය එහෙනම් කොහොමද හැදෙන්නේ? අයිතිකාරයා යොදවන සම්පත් වලින් ව්‍යාපාරයේ වත්කම් හැදෙනවා. අපි පිටින් ගන්න ණය. එහෙම කියනකොම් පිටින් ගන්න ණය වගේත් ව්‍යාපාරයේ වත්කම් හැදෙනවා. ඔයා කඩේට ගිහිල්ලා ණයට මොන හරි දෙයක් ගේනවා කියන්නකෝ. ගෙනාවට පස්සේ ඒක අයිති ඔයාටනේ. ඒක සල්ලි වලට ගෙනාවත් අයිති ඔයාට, ණයට ගෙනාවත් අයිති ඔයාට. එහෙනම් අයිතිය එනවා. අයිතිය කියන්නේ වත්කමට එනවා. හැබැයි කවදා හරි ණයට ගෙනාපුවාම ණය ගෙවන්න ඕනේ. ඒ නිසා අනිත් පැත්තේ වගකීමකුත් ඇති වෙනවා. හරිද? ලියා ගන්න එනම්. ඒ අනුව ගිණුම් කරන සමීකරණය කියලා වත්කම් සමානයි හිමිකම ධන වගකීම් කියලා ලියලා කොටු කරගන්න. වත්කම් සමානයි හිමිකම ධන වගකීම් කියලා ලියලා කොටු කරගන්න. වත්කම් සමානයි හිමිකම ධන වගකීම් කියලා ලියලා කොටු කරගන්න.
එතකොට අපි ගණන් හදන්නේ ඔය සමීකරණයට අදාළව. වක්‍රම් සමානයි මිනිතම යන වගකීම. හරි අපි හදනවා පළවෙනි ගාන. එන්න ඔයාගේ අච්චු පොතේ තියෙන පිටු අංක 60 තියෙනවා ගානක් නිහාරා විසින් ආරම්භ කරනු ලැබූ කියලා ගාන. එන්නේ ගාන. මේ ගාන ඉස්සලා හදන්න. මාත් එක හදන්නේ මම පැහැදිලි කර කර හදනවා. එතකොට මේ දැන් ව්‍යාපාරයක් කරගෙන යද්දි ගනුදෙනු වෙනවනේ. නේද දැන්? ව්‍යාපාරේ පටන් අරගෙන නිකන් ඉන්නේ නැහැ ගනුදෙනු වෙනවා. ඒ ගනුදෙනු වෙද්දී අර ව්‍යාපාරේ තියෙන වත්කම් වගකීම් වෙනස් වෙනවා. ඇයි ඒ? දැන් හිතන්නකෝ ණය ගෙව්වා කියලා බැංකුවට. එතකොට වගකීම් වෙනස් වෙනවනේ. ලක්ෂ 5ක් ඔයා ණයක් ගත්ත කියලා හිතන්නකෝ. දැන් ඔයා වුන් බැඳිලා ඉන්නවා ලක්ෂ 5ක් බැංකුවට ගෙවන්න. ඔයා ඕකෙන් 50000ක් බැංකුවට ගෙවනවා. දැන් ඔයාගේ අර ලක්ෂ 5යි කියන තිබ්බ වගකීම 50000කින් මොකක් වෙලා ගියාද? අඩු වෙලා ගියානේ. ඒ ගෙව්වට පස්සේ වගකීම් අඩු වෙනවනේ. එතකොට ව්‍යාපාරයක සිද්ධ වෙන ගනුදෙනු සිද්ධිහින්දා මොකක් වෙනවද? ව්‍යාපාරයේ වත්කම් වගකීම් හිමිකම් වෙනස් වෙනවා. අපි එහෙනම් දැන් යන්නේ ව්‍යාපාරයක වෙන වත්කම් වගකීම් හිමිකම් වල වෙනස ගිණුම් කරන සමීකරණයට ගලපන්න. හරිද? මෙහෙම ලියන්නකො ගාන කියව ගන්න කලින්. මෙහෙම ලියන්න වෙනම ලියන්න ඈ. ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු හා සිද්ධීන් නිසා දැන් ගනුදෙනුවක් කියන එක න අපි කතාත් කරා සිද්ධියක් කියන්නේ හොරකම් කරනවා. කඩේ තියෙන බඩු ටිකක් හොරකම් කරනවා. සිද්ධියක් නේ ඒක ගනුදෙනුවක් නෙමෙයි. දැන් කඩේ තියෙන බඩු ටිකක් හොරකම් කරන් ගියාට පස්සේ කඩේ විකුණන්න තියෙන බඩු ටික මොකක් වෙනවද? අඩු වෙනවා. නේද? එතකොට අර කියන්නේ මේ මොනවට හරි වෙනසක් වෙනවා කියන්නේ අනිවාර්යයෙන්. ඒකයි කියන්නේ ගනුදෙනු හා සිද්ධීන් නිසා ව්‍යාපාරයේ වත්කම් හිමිකම් හා වගකීම් වෙනස් වේ. ව්‍යාපාරයේ වත්කම් වගකීම් හිමිකම් වෙනස් වෙනවා. ව්‍යාපාරයේ වත්කම් හිමිකම් වගකීම් වෙනස් වෙනවා. හරි. දැන් කියව ගන්න ගන්න. ගාන. නිහාරා විසින් ආරම්භ කරනු ලැබූ පරිගණකයන්ට අලුත් වැඩියා කිරීමේ ව්‍යාපාරයේ පළමු මාසයට අදාළව පහත ගනුදෙනු ඔබට සපයා ඇත. මොකද කියන්නේ නිහාරා කියලා කෙනෙක් පරිගණක අලුත් වැඩියා කරන්න පටන් ගත්තලු ආයතනය. එතකොට මේ පටන් ගත්ත පළවෙනි මාසේ වෙච්ච ගනුදෙනු ටිකක් තියලා තියෙනවා. බලමු. රුපියල් 5,05,000ක් ප්‍රාග්ධනය යෙදවීම, රුපියල් 2,02,000ක බැංකු ණයක් ගැනීම, රුපියල් ලක්ෂයක් ස්ථාවර තැන්පතු මිනුමක ආයෝජනය කිරීම, පරිගණක අලුත් වැඩියාවෙන් රුපියල් 60,000ක ආදායමක් ලැබීම, ව්‍යාපාරයේ මාසික කුලිය ලෙස රුපියල් 10,000ක් ගෙවීම, තම පෞද්ගලික කටයුතු සඳහා නිහාරා රුපියල් 20,000ක් ව්‍යාපාරයෙන් ගැනීම, රුපියල් ලක්ෂයක් ගෙවා උපකරණ ලබා ගැනීම, රුපියල් ලක්ෂ 5ක් වූ මාසික දුරකථන බිල ලක්ෂ 5ක් නෙමෙයි 5,000ක් වූ මාසික දුරකථන බිල ගෙවීම, නිහාරා රුපියල් 50,000ක අමතර ප්‍රාග්ධනයක් යෙදවීම, රුපියල් 20,000ක් බැංකු ණය පියවීම. ඔන්න ඔය මාසය ඇතුළතදී වෙච්ච ගනුදෙනු 10ක් ඔයාලට දීලා තියෙනවා. ඊට පස්සේ උත්තරයෙන් දීලා තියෙන අපිට උත්තරේ වැඩක් නැහැ. අපි හදන්නේ ওই ගාන. අපි ওই ගාන හදන්නයි යන්නේ. උත්තරේ බලන්න තේරුමක් නැහැනේ. අපි ගාන හදමු. ආයි පාරක් ගනුදෙනු ටික කියව ගන්න. ඒ කියන්නේ ගානම කියව ගන්න ආයි පාරක්.
හරි. එහෙනම් අපි ලියනවා දිනුම් කරන සමීකරණේ ඉඩ අරගෙන ලියන්න ඕනද? වර්ගම් සමානයි හිමිකම දාන වර්ගකී. මේවා යටින් ඉලක්කම් ලියන්නේ ඉලක්කම් 3 ඉලක්කම් මේ ලක්ෂ කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඉලක්කම් 6ක් තියෙන ඉලක්කම් වල ලියන්න ඉඩ තියලා ගන්න ඈ. ගන්න. එතකොට පොඩ්ඩක් ඉස්සෙන ඇති නේද? මේ හරිනේ. මේකව දාන වර්ගකී මම යටින් ලියන්නම්. ඔයාලට උසස් පෙළ කොමස් කරත් හම්බ වෙනවා දිනුම් කරන සමීකරණ. වර්ගම් සමානයි අපි දැන් යන්නේ එක එක ගනුදෙනුව මේකට දාන්න. මෙහෙන් අංක දාන්න ඕනේ. දිනයක් තිබ්බොත් දිනේ දාන්න ඕනේ. සමහරවිට දැන් මාසයක් තුනට වෙච්ච ගනුදෙනු කියනවනේ සමහරට දෙනවා. 1 2 1 5 එතකොට ඔයා දිනේ දාන්න. මේකේ අංක ටික දින 1 2 3 කියලා. එතකොට 1 2 3 දාගෙන යන්න ඕනේ. ඉස්සල්ලාම කියන්නේ එයා ප්‍රාග්ධනය දෙව්වා කියලා නේද? රුපියල් ලක්ෂ 5ක ප්‍රාග්ධනය දෙවිමි කියලා ඉස්සල්ලාම කියන්නේ. එහෙනම් ප්‍රාග්ධනය කිව්වෙ මොකේද? අයිතිකාරයෝ ව්‍යාපාරය වෙනුවෙන් යොදවන සම්පත් වලට. එහෙනම් දැන් ඔන්න නිහාර ඔයා කියලා හිතන්නකෝ. නිහාර ඔයා පිරිමි ළමයිත් කමන්න හිතා ගන්න. හරි. ඔයා තමයි නිහාර. දැන් ඔයා ගෙනත් ව්‍යාපාරයට දානවා ලක්ෂ 5ක්. දැන් ඔයා ව්‍යාපාරයට ගෙනත් ඒ ලක්ෂ 5 දැම්මට පස්සේ ඒකයි ටි කාටද? ව්‍යාපාරයට. හරිද? ව්‍යාපාරයේ ලාච්චුවට ඔයා සල්ලි ටික දානවා කියන්නකෝ. ලක්ෂ 5ක්. දැන් ව්‍යාපාරයේ ලාච්චුවේ සල්ලි මොකක් වෙනවද? වැඩි වෙනවා. ඇයි ඒ? ඔයා ගෙදර දීප සල්ලි ටිකක් ගෙනත් ව්‍යාපාරයේ ලාච්චුවට දැම්මා. එහෙනම් ව්‍යාපාරයේ ලාච්චුවේ තියෙන සල්ලි ටික මොකක් වෙනවද? වැඩි වෙනවා. දැන් ව්‍යාපාරයට දැම්මට පස්සේ ඒ සල්ලි ඔයාට අයිති නෑ කාටද අයිති? ව්‍යාපාරයට. අපි හැම වෙලේම ගණන් හදන්නේ අපි කවුරු කියලා හිතන්නද? අපි ව්‍යාපාරය කියලා හිතන්න. එහෙනම් ව්‍යාපාරයට අයිති දේවල් වලට නේද වත්කම් කිව්වේ? එහෙනම් දැන් මේ ඔයා ප්‍රාර්ථනීය විදියට සල්ලි ගෙනත් දැම්මට පස්සේ ව්‍යාපාරයේ සල්ලි ලක්ෂ 5කින් මොකක් වෙනවද? වැඩි වෙනවා. ඒ කියන්නේ වත්කම් වැඩි වෙනවා කියන එක නේද? එහෙනම් මම මෙතන ලියනවා ධන කියන එක ලියන්න ඕනේ කියන්නේ වැඩි වුණා කියලා. ලක්ෂ 5යි. හරි? ධන ලක්ෂ 5. හේතුව ඔයාගෙන ව්‍යාපාරයේ සල්ලි දැම්මට පස්සේ ව්‍යාපාරයේ ලාභය තියෙන සල්ලි ටික වැඩි වෙනවා. හරිද? ඒ කියන්නේ ව්‍යාපාරයේ ලාභය සල්ලි ඇති ව්‍යාපාරේ එන වත්කමක් නිසා වත්කමක් වැඩි වුණා ඕන. අනිත් පැත්තට හරිද? අනිත් පැත්තට කවදා හරි දවසක මේ දාපු සල්ලි ටික ඔයා බලාපොරොත්තු වෙන දහපව ඔයාට නැත්තම් මේ ලක්ෂ 5 හැදුනේ කොහොමද? ඔයා ව්‍යාපාරයට මේ ලක්ෂ 5ක වත්තම හැදුනේ කොහොමද? පිටින් ණයක් අරගෙනද ඔයා සල්ලි දාලා. මේ ලක්ෂ 5 හැදුනේ පිටින් ණයක් අරගෙනද ඔයා සල්ලි දාලා. ඒ සමීකරණය පෙන්නන්නේ මෙතන වටිනාකම හැදිච්ච විදිහනේ. නේද? මේ වටිනාකම හැදිච්ච විදිහනේ පෙන්නන්නේ. එතකොට මේ වටිනාකම හැදුනේ ඔයා සල්ලි දාලාද පිටින් ණයක් කරන්නේ. ඔයා සල්ලි දාලා නේද? ඒ කියන්නේ කවදා හරි ඔයා අහපව ව්‍යාපාරයෙන් මේ දාන සල්ලි ටික බලාපොරොත්තු වෙනවා. එහෙනම් දැන් ඔයා ව්‍යාපාරයට සල්ලි දැම්ම කියන්නේ ව්‍යාපාරයේ පැත්තෙන්. අපි ගණන් හදන්නේ කවුරු පැත්තෙන්ද? ව්‍යාපාරයේ පැත්තෙන්. ව්‍යාපාරයෙන් කවදා හරි ඔයාට කීයක් ලැබෙන්න ඕනද? ලක්ෂ 5ක් ලැබෙන්න ඕනේ නේද? ව්‍යාපාරයෙන් කවදා හරි ඔයාට ලක්ෂ 5ක් ලැබෙන්න ඕනේ. ඔයා ව්‍යාපාරයට ගෙන සල්ලි දුන්නාට පස්සේ කවදා හරි දවසක මේ ලක්ෂ 5 ඔයාට ව්‍යාපාරයේ දෙන්න බැදෙනවා. හරිද? මේක ඔයා දාපු සල්ලියක්. එහෙනම් ඔයාට කවදා හරි ව්‍යාපාරයෙන් ලැබෙන්න ඕන ප්‍රමාණය ලක්ෂ 5කින් වැඩි වෙනවා. හරිද? ඔයාට කවදා හරි ව්‍යාපාරයෙන් ලැබෙන්න ඕන ප්‍රමාණය ලක්ෂ 5කින් වැඩි වෙනවා. හරිද? ඒ කියන්නේ ඔයාට ව්‍යාපාරයේ අයිතිය තියෙනවා දැන් කීයකින්ද රුපියල්? ලක්ෂ 5කින් අයිතිය තියෙනවා. ඔයා දාපු සල්ලිද? එහෙනම් ප්‍රාග්ධනය යොදපුවම කොහොමද දාන්න ඕනේ? වත්කම් වලට එකතු වෙන්න ඕනේ. අනිත් පැත්තෙන් හිමිකමට එකතු වෙන්න ඕනේ. ඒක ඕන දෙයක්. මුදල් දැම්මත් එකයි, ඉඩමක් දැම්මත් එකයි, ගොඩනැගිල්ලක් දැම්මත් එකයි. මොනවා අයිතිකාරය ප්‍රාග්ධනයේ විදියට ව්‍යාපාරයට යෙදෙව්වත්
මොනවා අයිතිකාරයා ප්‍රාග්ධනීය විදිහට ව්‍යාපාරයේ දෙව්වත් ඒක ඒ දෙව්වට පස්සේ අයිතිය ව්‍යාපාරයට එන්නේ නම් මේක වත්කමක් ඉඳලා වත්කම් වලට එකතු වෙන්න ඕනේ අනිවාර්යයෙන් මේ ධන ලකුණු ඕනේ කවදා හරි දවසක ඒ දාපු ටික අහපව ඔයාට ලැබෙන්න ඕනේ ඒ නිසා ඔයාගේ අයිතිය ව්‍යාපාරයට වැඩි වෙනවා හරිද ඔයාගේ අයිතිය වැඩි වෙනවා ව්‍යාපාරයට එහෙනම් ඒක හිමිකමට එකතු කරන්න ඕනේ එහෙනම් පටපාඩම් කරන්න එපා ප්‍රාග්ධනීය දකුවාම වත්කම් වැඩි වෙනවා හිමිකමත් වැඩි වෙනවා දැන් බලන්න මේ දෙපැත්ත සමාන නැති කියලා. මෙතන සමාන කිරීම දාන්නේ නැහැ. මේ සමාන කිරීම දාන්නේ නැහැ දිගට. කොහොම ලියන්න. මුක මන් දාන්න. මෙතන බිඳුවයි. දැන් බලන්න මේ දෙපැත්ත සමානයි. හැම ගනුදෙනුවක්ම දාද්දී මේ දෙපැත්ත මොකක් වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. මේ ධන 15 ධන ලක්ෂ 5යි ධන ලක්ෂ 5යි. ඔයා දන්නවනේ සමාන කිරීමේ මේ පැත්තට එද්දි ධන ලක්ෂ 5 ඍණ ලක්ෂ 5 වෙනවා. එතකොට ඒකට කැපිලා ගියා බිඳුව. නැත්තම් මේ දෙපැත්ත සමාන වෙන්න ඕනේ කොහොමද? මෙතනත් ධන ලක්ෂ 5 තියෙනවා මේ දෙක එකතුවත් ලක්ෂ 5. එහෙනම් ඒ ගනුදෙනුව හින්දා දෙපැත්තම සමානයි. එහෙනම් හරියට යන දාන්නත් ඕනේ. අංක 2. අංක 2 කියන්නේ බැංකු ණයක් ගත්තා කියලා නේද? රුපියල් ලක්ෂ 2ක බැංකු ණයක් ගත්තලු. ඒ කියන්නේ මේ බැංකුවට ගිහිල්ලා ණයක් ගේන්න ඇති. හරිද? ඔයා හිතන්නකෝ ඔයා ටවුන් එකට ගිහිල්ලා බැංකුවට ගිහිල්ලා ණයක් ඉල්ල ගන්නවා. බැංකුවෙන් ඔයාට ණය දෙනවා. හරි? දැන් ඒක අයිතිකාරයට දුන්නාට පස්සේ බැංකුවට ඔයාට නේද? එහෙනම් මෙයාට ගත්ත ලක්ෂ 2ක් අයිති මෙයාගේ ව්‍යාපාරයට. හරි? මේ නිහාර කියන කෙනා ගත්ත ලක්ෂ 2ක් අයිති කාටද? එයාගේ ව්‍යාපාරයට. ඒ ව්‍යාපාරයට බැංකු ණයක් ගත්තා කියලා කියන්නේ. හේතුව ගානෙම කියනවනේ ව්‍යාපාරයේ ගනුදෙනු කියලා. පටන් ගන්න කියනවනේ ව්‍යාපාරයේ ගනුදෙනු මාසික පහත දැක්වේ කියලා කියන්නේ. එහෙනම් ඔය ණය ආරම්භ තියෙන ව්‍යාපාරයට. එහෙනම් ව්‍යාපාරයට ණය ගත්තට පස්සේ ඒ සල්ලි ටික අයිති වෙන්නේ කාටද? ව්‍යාපාරයටමයි. අයිති දේවල් වලට දෙන වත්කම් කියන්නේ. දැන් ලාච්චුවට ගෙනත් ඔය ලක්ෂ 2ක් දානවා. හරි? බැංකුවෙන් ගත්ත සල්ලි ටික ගෙනත් ව්‍යාපාරේ ලාච්චුවට දානවා. දැන් ව්‍යාපාරේ ලාච්චුවේ තියෙන සල්ලි තවත් මොකක්ද වෙනවද ලක්ෂ 2කින්? වැඩි වෙනව නේද? එහෙනම් සල්ලි කියන්නේ වත්කමක් නේ. දැන් ඔයාගේ සල්ලි ටික ඔයාට නේද අයිති? ඔයාගේ සල්ලි ඔයාට නේද අයිති? එහෙනම් ව්‍යාපාරයේ සල්ලිය කාටද අයිති? ව්‍යාපාරයට. අයිති දේවල් වලට කියනවනේ වත්කමක් කියලා. හරි? ඔයාගේ සල්ලි ටික ඔයාට අයිති නම් ව්‍යාපාරයේ සල්ලි ටික අයිති කාටද? ව්‍යාපාරයට. අපිට අයිති දේවල් වලට නම් වත්කම් කියන්නේ. එහෙනම් ණයක් විදියට හරි කමන්නේ ව්‍යාපාරයේ ලාච්චුවට සල්ලි ගෙනත් දැම්මොත් ව්‍යාපාරයේ ලාච්චුවේ තියෙන සල්ලි ටික මොකක් වෙනවද? වැඩි වෙනවා. එහෙනම් සල්ලි කියන්නේ වත්කමක් නම් ආයෙත් වත්කමක් වැඩි වෙනවා ලක්ෂ 2කින්. ආයෙත් වත්කමක් වැඩි වෙනවා ලක්ෂ 2කින්. දැන් බලන්නකො මේ ලක්ෂ 2 හැදුනේ කොහොමද කියලා. ව්‍යාපාරට මේ ලක්ෂ 2 ආවේ. ඔයා දාලාද? ඒ කියන්නේ අනිහාර කියන කෙනා ව්‍යාපාරට දාලාද? නෑනේ. කොහෙන්ද? බැංකුවෙන් ණයක් අරගෙන ආවේ. එහෙනම් මේ කවදා හරි දවසක අපි බැංකුවට අහපව ඔය ණය මොකක් කරන්න ඕනේද? ගෙවන්න ඕනේ. ඒ කියන්නේ බැඳෙනව නේද? ඒ කියන්නේ ඔයාලට තේරෙනවද? මෙච්චර වෙලා මම මේක වැහුවොත් මෙච්චර වෙලා මම කාටවත් ණය වෙලා නැහැ. ඔය කාටවත් මෙච්චර වෙලා මම ණය වෙලා නැහැ. හරිද? හැබැයි දැන් මම ණය වුණා. ඒ කියන්නේ මේ මගේ ණය ප්‍රමාණය මොකක් වුණාද? වැඩි වුණා. එයි මේ මෙච්චර ණය නැහැ කියන මම ණය බිඳුවයි. දැන් මේ ලක්ෂ 2 ගත්තට පස්සේ මම මොකක් කරන්න ඕනද කවදා හරි? අහපව ගෙවන්න ඕනේ. එහෙනම් හරිද? ණය කියන්නේ මට වගකීමක් නේ. ඇයි මං කවදා හරි ගෙවන්න ඕනේ. එහෙනම් වගකීමක් වැඩි වෙනව නේද දැන්? කවදා හරි මං ලක්ෂ 2ක් ගෙවන්න ඕනේ. ඒ නිසා වගකීමක් ඇති වුණානේ. කවදා හරි ගෙවන්න ඕනේ කියලා සිද්ධියක් ඇති වුණා. ඇති වෙනවා කියන්නේ සිද්ධ නැති එකක් ඇති වුණා කියන්නේ වැඩි වුණා කියන එකනේ. එහෙනම් වගකීමක් වැඩි වෙනවා. එහෙනම් බලන්න මේකෙන් ඉඳලා මේ වත්කම ලක්ෂ 2කින් වැඩි වෙනවා අනිත් පැත්තෙන් කවදා හරි මේ ලක්ෂ 2 අපි හවව බැංකුවට ගෙවන්න ඕනේ. හොඳට තේරුම් අරගෙන දාන්න. තේරුම් නැත්නම් නෑ කියලා කියන්න. දැන් ඊළඟ එක. රුපියල් ලක්ෂයක් ස්ථාවර තැන්පතු ගිණුමක ආයෝජනය කරා. රුපියල් ලක්ෂයක් ස්ථාවර තැන්පතු ගිණුමක ආයෝජනය කරා.
ස්ථාවර තැන්පතුවක් කියන්නේ මොකක්ද කියලා අපි 11 වසරේදී කතා කරනවා. ස්ථාවර තැන්පතුවක් කියන්නේ මොකක්ද කියලා 11 වසරේ පළවෙනි පාඩමේදී අපි කතා කරනවා. එතකන් දැනට හිතන්න බැංකුවට සල්ලි දැම්මා කියලා. අර අපි සාමාන්‍ය කතා කරන බැංකු ගිණුම නෙමෙයි ඔය ස්ථාවර තැන්පතුව කියන්නේ. ඔයාලගේ අර තියෙන පොත නෙමෙයි. හරිද? කමන්නේ දැනට අපි හිතමු ගිහලා බැංකුවට සල්ලි දැම්ම කියලා හිතන්නකෝ. දැන් නෑ මොකද අපි ඒක පස්සේ කතා කරනවා 11 වසරේ පාඩම් එකේ. දැන් මේ මතක ගන්න එපා. ස්ථාවර තැන්පතුවක රුපියල් ලක්ෂයක් ආයෝජනය කරා කියලා කියන්නේ. දැන් උතන පොතනකවත් කියන්නේ නෑ නිහාරාගේ මුදලින් දැම්මා කියලා ඈ. ඔය ගානේ කොතනකවත් කියනවද නිහාරාගේ පෞද්ගලික මුදලින් දැම්මා නිහාරාගේ මුදලින් දැම්මා එහෙම කියන්නේ නෑනේ. ඔයාට පැහැදිලිව කියන්නේ රුපියල් ලක්ෂයක් ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරා. ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ සල්ලි වලින් අරගෙන බැංකු ගිණුමක දාන්න ඇති ගිහිල්ලා. ව්‍යාපාරයේ ලාච්චුවේ සල්ලි ටිකක් ගන්න ඇති ලක්ෂයක් ගිහිල්ලා බැංකුවට දාන්න ඇති. ඒක නෙවෙයි කියන්නේ. එහෙනම් මේ අපි ලේසි පැත්තට යමු. ව්‍යාපාරයේ ලාච්චුවේ රුපියල් ලක්ෂයක් ගත්තහම ලාච්චුවේ තියෙන සල්ලි ටික මොකක් වෙන්න ඕනද? වැඩි වෙනවද අඩු වෙනවද? සරලයිනේ නේද? අඩු වෙනවනේ. මේ ලාච්චුවේ සල්ලි තියෙනවා මේකෙන් ලක්ෂයක් ගන්නවා. එහෙනම් දැන් මොකක් වෙනවද ලාච්චුවේ සල්ලි? ලක්ෂයකින් අඩු වෙනවා. එහෙනම් මේ මොනවද අඩු වෙන්නේ? සල්ලි කියන වත්තමක්නේ. එහෙනම් අංක 3 ව්‍යාපාරයේ සල්ලි අඩු වෙනවා ලක්ෂයකින්. ව්‍යාපාරයේ සල්ලි අඩු වෙනවා ලක්ෂයකින්. එයි ලාච්චුවේ සල්ලි ටික අරන් ගිහලා බැංකුවේ දානවා. එහෙනම් ලාච්චුවේ සල්ලි අඩු වෙනවනේ. මේ වෙන්නේ ඒක. මේ ලාච්චුවේ තිබ්බත් සල්ලි අයිති ඔයාට. ඔයාගේ බැංකුවේ තියෙන සල්ලි ටික අයිති කාටද? ඔයාගේ බැංකු ගිණුමේ තියෙන සල්ලි ටික අයිති කාටද? බැංකුවටද? බැංකුවටයි තියෙන ඔයාට ඕන වෙලාවක කාඩ් එක දාලා එහෙම ගන්න බෑනේ. නේද? එහෙනම් අපේ බැංකුවේ තියෙන සල්ලි ටික අයිති කාටද? අපිටම තමයි. හරි? අපේ බැංකුවේ තියෙන සල්ලි ටික අයිති කාටද? අපිටම තමයි. එහෙනම් මේ මම අතේ සල්ලි ටික බැංකුවේ දාපුවාම අතේ සල්ලි අඩු වෙලා පොඩි සල්ලිද වැඩි වෙන්නේ මගේ තියෙන බැංකුවේ සල්ලි වැඩි වෙනවා. මොකද වෙන්නේ? අතේ සල්ලි අඩු වෙලා බැංකුවේ තියෙන සල්ලි වැඩි වෙනවා. හරිද? තේරුම් ගන්නද? එහෙනම් මොකක්ද දන්නවද වෙන්නේ මෙතනදී? අතේ සල්ලි අඩු වෙනවා. සල්ලි කියන්නේ වත්කමක් නේ. ඒ නිසායි වත්කමෙන් අඩු කරන්නේ. බැංකුවේ සල්ලි කියන්නේ මට අයිති දෙයක් නේද? මගේ නමින් බැංකුවේ තියෙන සල්ලි, මගේ පොතක තියෙන සල්ලි. දැන් මේ මගේ සල්ලිමනේ ගිහලා බැංකුවේ දාන්නේ. එහෙනම් ඒ මගේ සල්ලිත් අයිති මටමයි නේද බැංකුවේ තිබ්බට? හරි? ඒ දාන ලක්ෂයත් අයිති මටමනේ. තියෙන තැන විතරයි වෙනස් වෙන්නේ. මේ ලක්ෂය අතේ තිබ්බා අඩු වුණා. ඊළ බැංකුවට දැම්මා. එහෙනම් බැංකුවේ සල්ලි වැඩි වෙනවා අතේ සල්ලි අඩු වෙනවා. ඕකනේ වෙන්නේ. අතේ සල්ලිත් අයිති මට. ඒ කියන්නේ වත්කම. එහෙනම් මේක වෙන්නේ මොකද්ද? අතේ සල්ලි අඩු වුණා කියලා. අතේ සල්ලි අඩු වුණාට කොහේ සල්ලි වැඩි වෙනවද අනිත් පැත්තෙන්? බැංකුවේ තියෙන සල්ලි ප්‍රමාණය මොකක් වෙනවද? වැඩි වෙනවා. බැංකුවේ තියෙන සල්ලි ප්‍රමාණය වැඩි වෙනවා. බැංකුවේ සල්ලි ටිකත් අයිති මටමනේ. එහෙනම් මට අයිති දේවල් මොනවද? වත්කම්. එහෙනම් මේ ගනුදෙනුව හින්දා අතේ සල්ලි අඩු වෙනවා. බැංකුවේ සල්ලි වැඩි වෙනවා. මේ අඩු කිරීම වෙන්නේ මුදල්. හරි? අතේ තියෙන මුදල්. තමයි මේ අඩු වෙන්නේ. අයියේ ලාච්චුවේ සල්ලි ටික අරන් ගිහලා බැංකුවේ දාන්න. එහෙනම් ලාච්චුවේ සල්ලි තමයි අඩු වෙන්නේ. අනිත් පැත්තෙන් බැංකුවේ සල්ලි වැඩි වෙනවා. හේතුව බැංකුවේ සල්ලි අයිති මටමයි. දැන් මගේ සල්ලිනේ බැංකුවේ තියෙන්නේ. එහෙනම් බැංකුවේ සල්ලි මට වත්කම. එහෙනම් මේ වැඩි උනේ ස්ථාවර තැන්පතුව. ස්ථාවර තැන්පතුව අවශ්‍ය නම් ලියා ගන්න පැටලී කියලා හිතනවා නම් ඒ දෙන්න. එහෙනම් එතනදී උනේ වත්කම අඩු වෙලා වත්කමක් වැඩි වුණා. මේ දෙක මාරු කරලා කිව්වට ගැටලුවක් නැහැ. හරි? මෙන්න මාරු කරලා ගැටලුවක් නැහැ. එතනදී උනේ වත්කමක් අඩු වෙලා වත්කමක් වැඩි වුණා. හොඳට තේරුම් ගන්න බෑ. ඊළඟ එක උපකරණ අලුත් වැඩියාවෙන් රුපියල් 60000ක ආදායමක් ලැබීම. උපකරණ අලුත් වැඩියාවෙන් රුපියල් 60000ක ආදායමක් ලැබීම. හොඳට තේරුම් ගන්නකො.
උපකරණ අලුත් වැඩියාව. එයයි මෙයා පරිගණක අලුත් වැඩියා කරන කෙනෙක්නේ. එහෙනම් මෙයා පරිගණක අලුත් වැඩියා කරලා දෙන්න කාට හරි. ඒ අලුත් වැඩියා කරලා දුන්නාම මෙයාට රුපියල් කීයක් එන්නේ නැද්ද? 60000ක් එන්නේ ඇති. හිතන්න බලන්න. ඔන්න ඔයා නිහාර දැන් ඈ. මගේ කම්පියුටරයක් ඔයා හදලා දෙනවා. ඔයා රුපියල් 60000ක් මගෙන් ගන්නවා. දැන් ඔන්න මොකද වෙන්නේ කියලා හිතලා බලන්න මේ කාරණාවල. ඔය කාරණා ටිකට මොකද වෙන්නේ කියලා හිතලා බලන්න. මොකද වෙන්නේ? දැන් මේ නෙහාරා කියන කෙනාට මොකක් වෙනවද? සල්ලි හම්බ වෙනවා. හරි? නෙහාරා කියන කෙනාට සල්ලි හම්බ වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ ව්‍යාපාරයේ මුදල් වැඩි වෙනවා කියන එක නේද? නෙහාරා කියන කෙනාට සල්ලි හම්බ වෙනවා කියන්නේ ව්‍යාපාරයේ මුදල් වැඩි වෙනවා කියන එක. හරි? ඔයා නෙහාරා කියලා හිතන්නකෝ. ඔයාට සල්ලි දෙනවා රුපියල් 60000. එහෙනම් ඔයාගේ ව්‍යාපාරයේ සල්ලි නේද වැඩි වෙන්නේ දැන්? සල්ලි කියන වර්තමක් නේ. එහෙනම් මොකක්ද දැන් ඔය ගන්න හින්දා රුපියල් 60000 ව්‍යාපාරයේ මුදල් වැඩි වෙනවා. ඉතින් මුදල් කියන වර්තමක් නේ. එහෙනම් ව්‍යාපාරයේ වර්තම වැඩි වෙනවා රුපියල් 60000. ව්‍යාපාරයේ වර්තම වැඩි වෙනවා රුපියල් 60000. ඇයි ඒ? ඔයාගේ අතට සල්ලි දෙනවා කියන්නේ ඔයා ව්‍යාපාරය කියලා හිතුවොත් ඔයාගේ අතට සල්ලි දෙනවා. දැන් ඔයාගේ ව්‍යාපාරේ ලාච්චුවට ඔය සල්ලි 60000 දැම්මහම ලාච්චුවේ සල්ලි වැඩි වෙනවා. සල්ලි කියන්නේ මොකද්ද? ව්‍යාපාරයට අයිති දෙයක් නම වර්තම. අනිත් පැත්තට ආදායමක් විදිහින් ඔක හම්බෙන්නේ. මේ පෙන්නුවේ මොකක්ද? ව්‍යාපාරයේ අතට ලාච්චුවට සල්ලි දාපු එක මේ. මේ පෙන්නුවේ මොකද්ද? ව්‍යාපාරයේ ලාච්චුවට සල්ලි දාපු එක. මේ ව්‍යාපාරයේ ලාච්චුවේ සල්ලි රුපියල් 60000කින් වැඩි වුණා කියලායි මේ පෙන්නුවේ. හරිද? එතකොට මොකද මේ පෙන්නුවේ නම් ව්‍යාපාරයේ ලාච්චුවේ සල්ලි වැඩි වුණා. මේ 60000කින් වැඩි වුණා කියලායි පෙන්නුවේ. වත්කමක් මුදල් කියන්නේ ඒ නිසා වත්කම යටතේ දීවේ. අනිත් පැත්තට ඔබ ආදායමක් නේ. අනිත් පැත්තට මොකද්ද ඔක ගානේ පැහැදිලිව කියනවා මොකක්ද කියලාද ආදායමක් කියනවා. හරිද? මොකද්ද අනිත් පැත්තට ආදායම. හරි. හොඳට මතක තියාගන්න හේතුව මම ටික දවසකින් කියන්නම්. සියලු ආදායම් ව්‍යාපාර වලට ලැබෙන සියලු ආදායම් හිමිකමට එකතු කරන්න ඕනේ. මේකට හේතුව මම කියන්නම් ටික දවසකින්. දැනට එහෙම මතක තියාගන්න. හරි එකපාරට කිව්වොත් නොතේරෙන නිසායි ටික දවසකින් කියන්නේ. ව්‍යාපාරයකට ලැබෙන සියලු ආදායම් මොකට එකතු කරන්න ඕනද? හිමිකමට එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ කන්තිනෝ දෙලින් හිමිකම යටතේ එකතු කරලා ලියන්න ඕනේ. හරිද? ඔයාගේ පොතේ ඔය සුදු පාට තීරු තියෙනවනේ උඩින් තියෙනවා හරහට තියෙනවනේ. ඒ උඩින් ලියා ගන්න. සියලු ආදායම් හිමිකමට එකතු කරයි. සියලු ආදායම් හිමිකමට එකතු කරයි කියලා. එහෙනම් හිමිකම යටින් එකතු කරනවා 60000. ඔයාලා මේ කෙලින් ලියන්න ඈ. හේතුව කියන්න. හරි. සියලු ආදායම් මොකක් කරනවද හිමිකමට එකතු කරනවා. හරි. උන්ට මතක තියාගන්න ඒක. ලියාගත්තට බෑ මතක තියාගන්න ඕනේ. එහෙනම් මේ පෙන්නුවේ මොකද්ද? මුදල්. අපිට ආව සල්ලි කියන්නේ වර්තම මුදල් වැඩි වුණා නැත්නම් වත්කම් වැඩි වුණා කියන තමයි මේ පෙන්නුවේ. හරිද? මේ පෙන්නුවේ ආදායම කියන එක. මේ පෙන්නුවේ මේ සල්ලි ආවේ කොහොමද කියන්නේ. මේ සල්ලි ආවේ මොන විදිහටද? ආදායමක් විදිහට. අපි කියවනේ ගිණුම් කරන සමීකරණය පෙන්නන්නේ කොහොමද? වත්කම හැදුනේ මොන විදිහටද? වත්කම හැදුනේ මොන විදිහටද? මේ බලන්න. ලක්ෂ 5 හැදුනේ කොහොමද? අයිතිකාරයා ආවේ සල්ලි වල. ලක්ෂ 2 හැදුනේ කොහොමද? බැංකුවෙන් ගත්ත ණය. මෙතන වත්කමක් අඩු වෙලා වත්කමක් වැඩි වුණා. එතන බිඳුවයි මේක දෙක කැපිලා යනවනේ. මෙතන 60000ක් කොහොමද ආවේ? ආදායමකි. දැන් අපි දන්නවා එහෙනම් හිමිකමට එකතු කරන කාරණා දෙකක් දැන් ඔයා ඉගෙන ගත්තා. හිමිකමට එකතු කරන කාරණා කීයක් ඉගෙන ගත්තද? දෙකක්. මොනවද?
ප්‍රාග්ධනයේදී එකතු කරා ආදායම් ලැබීම එකතු කරා. ඔච්චරමයි හිමිකමට එකතු කරන්නේ. එහෙනම් ලොකු දේවල් මතක තියාගන්න නැහැ. එහෙනම් හිමිකමට එකතු කරන කාරණා කීයද තියෙන්නේ? දෙකයි. හිමිකමට එකතු කරන කාරණා කීයද තියෙන්නේ? දෙකයි. ප්‍රාග්ධනයේදී සහ ආදායම් ලැබීම. එහෙනම් මම ඕක වෙනස් විදිහකට කියන්නද? හිමිකම වැඩි වෙන්න බලපාන කාරණා කීයද කියන්නේ? දෙකයි. එකතු කරනවා කියන්නේ වැඩි වෙනවා කියන එක නේද? එහෙනම් හිමිකම වැඩි වෙන්න බලපාන කාරණා කීයද තියෙන්නේ? දෙකයි. ප්‍රාග්ධනයේදී සහ ආදායම් ලැබීම. ඔන්න ඔය දෙක හින්දා විතරමයි මොකක් වැඩි වෙන්නේ? හිමිකම වැඩි වෙන්නේ. ඔයාට මතක නම් නිර්වචනයේදී ආදායමක් කියන නිර්වචනයේදී කීවියක් බලන්නකෝ. එහෙනම් හිමිකම වැඩි වෙන්න බලපාන කාරණා දෙකයි තියෙන්නේ. ප්‍රාග්ධනයේදී සහ ආදායම් ලැබීම. එහෙනම් සියලු ආදායම් මොකක් කරනවද හිමිකම? එකතු කරන්න ඕනේ. හරි. යන්න ඊළඟට. ව්‍යාපාරයේ මාසික කුලිය රුපියල් 10000ක් ගෙවීම. දැන් මේ මාසෙට එයා කුලියක් මොනාරි කොහේ හරි ඉන්නව ඇති කුලියට ඉන්නව ඇති. එයා කඩේ කරනවා ඇති කුලියට. එහෙනම් මාසෙ කුලිය ගෙවන්න එපා. දැන් මේ ගාන අපි හදන්නේ මාසෙකටනේ. එහෙනම් කුලිය ගෙවන්නේ සල්ලි වලින් නේද? සල්ලි වලින් ගෙවුවම මොකක් වෙනවද අතේ සල්ලි? ලාච්චුවේ සල්ලි ටික අඩු වෙනවනේ. සල්ලි වලින් ගෙවුවම ලාච්චුවේ තියෙන සල්ලි ටික මොකක් කියලා යනවද? අඩු වෙලා යනවා. ලාච්චුවේ සල්ලි කියන්නේ ව්‍යාපාරයට වත්කමක් නේද? එහෙනම් එතනදී මොකක් වෙනවද? රුපියල් 5000කින් ලාච්චුවේ සල්ලි අඩු වෙනවා. සල්ලි කියන්නේ වත්කමක් නිසා මොකක් වුණාද? වත්කම් 5000ක් අඩු වුණා. 5000ක් අඩු වුණා. අනිත් පැත්තට මේ වෙන්නේ වර්තමය අඩුවීමනේ. මේ වෙන්නේ වර්තමය අඩුවීමනේ. එහෙනම් අපි දැන් පෙන්න කියන්න ඕනේ මේ වර්තම අඩුනේ මොකක් නිසාද? කුලී ගෙවපු ඉන්න නේද වර්තම අඩුනේ? 10000 sorry. හරි. කුලී නිසා නේද 10000 අඩුනේ? දැන් මෙතනින් පෙන්වන්නේ මොකද්ද? සල්ලි ගෙව්වා ඒ නිසා සල්ලි අඩු වුණා. මේ වත්කම් අඩු වුණා කියලා කියන්නේ සල්ලි අඩු වුණා කියලා මේ පෙන්වන්නේ 10000ක. හරිද? දැන් මේ රුපියල් 10000 අඩු වුණේ මොකක් නිසාද? කුලිය ගෙවපු නිසා නේද? මේ 10000 අඩුනේ කුලිය ගෙවපු නිසානේ. කුලිය කියන්නේ මොකද්ද මේ තුනේ? කුලිය කියන්නේ වගකීමක් වෙන්න බෑනේ කුලිය. මොකද කලින් අරන් තිබෙන්නේ නැහැ නේද? වගකීමක් වෙන්න නම් ණයක් අරන් තියෙන්න බෑ වගකීමක් වෙන්න. ඒක ණයක් කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න කුලිය කියන්නේ මොකක්ද? එහෙනම් වියදමක්. කුලිය කියන්නේ මොකද්ද? වියදමක්. ආදායම් සියල්ල හිමිකමට එකතු කරනවා නම් වියදම් සියල්ල මොකක් වෙනවද හිමිකමෙන්? අඩු වෙනවා ඇති. මොකද්ද? ආදායම් සියල්ල හිමිකමට එකතු වෙනවා නම් හරි වියදම් සියල්ල හිමිකමෙන් අඩු වෙනවා ඇති. අර ඔයා ලියුව නේද? පැනකින් ලියා ගන්න කිව්ව නේද මම ආදායම් සියල්ල හිමිකමට එකතු කරයි කියලා. එහෙනම් එතනම යටින් ලියා ගන්න වියදම් සියල්ල හිමිකමෙන් අඩු කරයි. වියදම් සියල්ල හිමිකමෙන් අඩු කරයි. එහෙනම් මෙතනින් අඩු කරනවා හිමිකමෙන් යටින් 10000. වියදම් සියල්ල හිමිකමෙන් අඩු කරයි. වියදම් සියල්ල හිමිකමෙන් අඩු කරයි. එහෙනම් මේ වෙනුවේ 10000 මොකද්ද? මුදලින් ගෙවුව නිසා සල්ලි අඩු වුණා. වත්කම් අඩු වුණා. අඩු වුණේ මොකක් නිසාද? වියදමක් නිසානේ. වියදම් සියල්ල හිමිකමෙන් අඩු කරනවනේ. එහෙනම් අපි දන්නවා හිමිකමෙන් අඩු වෙලා තියෙනවා නම් මේක වියදම. එහෙනම් හිමිකම වැඩි වෙන්න බලපාන කාරණා දෙකක් කිව්වා. දෙකමයි තියෙන්නේ. ප්‍රාග්ධනයේදී ආදායම් ලැබීම. හිමිකම අඩු වෙන්න බලපාන කාරණා එකක් කිව්වා මම දැන්. වියදම්. කුලිය කියන්නේ වියදම. එහෙනම් වියදම් නිසා හිමිකම අඩු වෙනවා. ඊළඟට තම පෞද්ගලික කටයුතු සඳහා නිහාරා රුපියල් 20000ක් ව්‍යාපාරයෙන් ලබා ගැනීම. ඕ මෙයා මොකද්ද කරලා තියෙන්නේ ඊළඟ?
පෞද්ගලික කටයුතු සඳහා ව්‍යාපාරයෙන් 20000ක් ගත්තලු. නේ හොඳට බලන්න. ව්‍යාපාරයේ වැඩකට යොදවලා නෙමෙයි ඒ සල්ලි තියෙන්නේ. හරි බලන්න හොඳට. ව්‍යාපාරයේ වැඩකට යොදවලා කියන්නේ නේ සල්ලි. පැහැදිලිව කියනවා ව්‍යාපාරයේ සල්ලි ටිකක් එයාගේ පෞද්ගලික කටයුත්තකට ගත්තා කියලා. හරිද? මම මකනවා මේ ටික. ඔයාලට පැහැදිලි උඩ කියනවා. හරි. 6 ඉන්න මම ආයෙ විතර කියනවා. හොඳට බලන්න ඒකේ මොකක්ද කියන්නේ? පෞද්ගලික කටයුත්ත සඳහා ගත්ත කියලා කියන්නේ. ව්‍යාපාරයේ කටයුත්තකට දෙවුවා කියන්නේ. දැන් අපි පටන් ගන්නකොට කතා කරා නේද? අයිතිකාරයයි ව්‍යාපාරයයි කියන්නේ එක්කෙනෙක් නෙමෙයි දෙන්නේ කියලා. අයිතිකාරයයි ව්‍යාපාරයයි කියන්නේ එක්කෙනෙක් නෙමෙයි දෙන්නේ කියලා කතා කරානේ. එහෙනම් මේ අයිතිකාරයාට ව්‍යාපාරයේ මුදල් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තහම හරි අයිතිකාරයා ව්‍යාපාරයේ මුදල් ටික තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට අරගෙන ගියාම හරිද ඒක ව්‍යාපාරයේ වියදමක් විදිහට ලියන්න බෑ. ඒක ව්‍යාපාරයේ වියදමක් වෙන්න බෑනේ. හොඳට තේරුම් ගන්න. හරිද? අයිතිකාරයා ව්‍යාපාරයේ මුදල් හරි භාණ්ඩ හරි. අයිතිකාරයාට ව්‍යාපාරයෙන් ගන්න පුළුවන් දේවල් දෙකයි තියෙන්නේ. එක්ක මුදල් එක්ක විකුණන්න කියන බඩු ටික. හරි. එක්ක ලාජ්‍ය තියෙන සල්ටියක් ගෙදර අරන් ගියා හැකි. එක්ක කඩේ තියෙන විකුණන්න දෙන බඩු ටික ගෙදර අරන් යන්න පුළුවන්. හරිද? එතකොට අයිතිකාරයා තමන්ගේ ව්‍යාපාරයේ තියෙන සල්ලි හරි විකුණන්න තියෙන බඩු ටිකෙන් හරි පොඩ්ඩක් ගෙදර ගෙනිච්චාම නැත්නම් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තාම ඒක ව්‍යාපාරයේ වියදමක් වෙන්න බෑනේ. වියදමක් වෙන්නේ කොහොමද කියන්නේ? ගෙදර ගෙනිච්චාම බෑ නේද? ඒ නිසා ඕවට අපි ඉස්සෙල්ලා තනි නමක් කියනවා. මේකට අපි ඉස්සෙල්ලා ඉගෙන ගමු මේක. ව්‍යාපාරයේ මුදල් හරි භාණ්ඩ හරි අයිතිකාරයා පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තොත් ඒවට තනි නමක් කියනවා. ඒ තනි නම ඔයා මතක තියාගන්න ඕනේ. ඒවට නමක් කියනවා ගැණිලි කියලා. මොනවද කියන්නේ නම් ගැණිලි drawings කියලා කියනවා. හරිද? ව්‍යාපාරයේ භාණ්ඩ හරි මුදල් හරි අයිතිකාරයේ තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තොත් ඒවට අපි නමක් කියනවා මොනවා කියලාද? ගැණිලි කියලා. හරිද? එහෙනම් මම ගැණිලි කියන වචනේ දැන් මම පාවිච්චි කරනවා. එහෙනම් ඔය කියන්නේ මුදල් ගැණිලි රුපියල් 20000යි කියලා නේද? එහෙනම් ගැණිලි කියන එකේ තේරුම මොකද්ද? අයිතිකාරයා ව්‍යාපාරයේ මුදල් හරි භාණ්ඩ හරි පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තොත් ඒවට කියනවා මොනවද කියලාද? ගැණිලි කියලා. එහෙනම් මුදල් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තොත් ඒවට කියනවා මුදල් ගැණිලි කියලා. භාණ්ඩ තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තොත් අයිතිකාරයා ඒවට කියනවා භාණ්ඩ ගැණිලි කියලා. කොහොම හරි පොදුවේ ගැණිලි කියන්නේ මොනවද? අයිතිකාරයේ ව්‍යාපාරයේ මුදල් හරි භාණ්ඩ හරි තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තොත් ඒවට කියනවා මොනවා කියලාද? ගැණිලි කියලා. හරි අපි මේ හදන පළවෙනි ගාන නිසායි මෙච්චර පැහැදිලි කිරීම කර කර යන්නේ. හරි. එහෙනම් ගැණිලි කියන්නේ වියදමක් නෙමෙයි. අපි හැම වෙලේම අපි කවුරු කියලා හිතලාද අපි මේ ගණන් හදන්නේ? අපි ව්‍යාපාරය කියලා හිතනවා. හරිද? මේ වගේ අපි ලියන්නේ අපි කවුරු කියලා හිතලාද? අපි ව්‍යාපාරය කියලා හිතලා තමයි අපි මේ වගේ මේ ලියන හැම ඉලක්කමම එකතු කරන්නේ. එහෙනම් අපේ ව්‍යාපාරයේ අයිතිකාරය ව්‍යාපාරයේ සල්ලි ටිකක් ගෙදර ගෙනිච්චාම ඒක වියදමක් වෙන්න බෑනේ ව්යාපාරයට. ගෙවීමක් කරලා නැහැනේ කාටවත් ව්‍යාපාරයෙන්. ඒ නිසා ඒක වියදමක් වෙන්නේ නැහැ. උසස් පෙළ ළමයි පවා ගැණිලි වියදමක් කියලා සමහර වෙලාවට කියනවා. ගැණිලි කියන්නේ වියදමක් නෙවෙයි. හොඳට මතක තියාගන්න එක. හොඳටම මතක තියාගන්න ඕනේ කාරණාවක්. ගැණිලි කියන්නේ හිමිකම් කියන කාරණාවට අයිති දෙයක්. ගැණිලි කියන්නේ මොනවා කියන කාරණාවට අයිති දෙයක්ද? හිමිකම කියන කාරණාවට අයිති දෙයක්. හිමිකම කීවේ මොකේටද මතක් කරගන්නකො? ව්‍යාපාරයෙන් අයිතිකරුට ලැබිය යුතු කොටස නේද? ව්‍යාපාරයෙන් අයිතිකරුවාට ලැබිය යුතු කොටසට නේද හිමිකම කීවේ? කියන්නේ කවදා හරි දවසක ව්‍යාපාරයෙන් අයිතිකරුට එක ටික දෙන්න ඕනේ. ව්‍යාපාරේ නවත්තන දවසක් කියලා හිතමුකෝ අපි. එදාට ව්‍යාපාරයේ තියෙන වත්කම් වලින් කොටසක් මෙයාට අයිති. එයා දාපු ටික. අන්න ඒ ටිකට හිමිකම කියන්නේ. ඒ කියන්නේ මේ
කවදා හරි අයිතිකාරයා ගෙදර ගෙනියන්න ඕන ටික මේ මොහොතේ ගත්තා වෙනව නේද ගැනීම කරාම. කවදා හරි අයිතිකාරයා ගෙදර ගෙනියන්න ඕන ටික මේ මොහොතේ ගත්තා වෙනව නේද ගැනීම කරාම. ඇයි මේ හිමිකම කියන්නේ ව්‍යාපාරයක් නවත්තන වෙලාවට අයිතිකාරක ව්‍යාපාරයෙන් දෙන්න ඕන ප්‍රමාණය නම් නැත්තම් ව්‍යාපාරයෙන් අයිතිකාරක ලැබිය යුතු ප්‍රමාණය නම් ඒක කවදා හරි ලැබිය යුතු එකක් නේ. හරි. ඒ ලැබෙන්න ඕන එක දැන් ගෙදර ගෙනිච්ච හා සමානයි නේද ගැනීම කරාම. එහෙනම් ගැනිලි කියන්නේ වියදමක් නෙමෙයි. හොඳට මතක තියාගන්න ගැනිලි කියන්නේ මොකක්ද? හිමිකමක්. ගැනිලි කියන්නේ මොකක්ද එහෙනම්? හිමිකමක්. කොහෙන් හරි ලියාගත්තත් කමන්නේ නැහැ. අර සුදු පාට තීරෝකින් ගැනිලි හිමිකමකි කියලා ලියගන්න. ගැනිලි හිමිකමකි කියලා ලියගන්න. ගැනිලි හිමිකමකි. හැබැයි ලියන්න බෑ හැබැයි කියලා. ගැනිලි හිමිකම කියලා එච්චරයි. හැබැයි මේ ගැනිලි නිසා අපි හිතමු හිමිකම තිබ්බා කියලා 1000 නිකන් මේ වෙන උදාහරණයක්. හිමිකම තිබ්බා කියන්නේ 1000. ඒ කියන්නේ කවදා හරි දවසක ව්‍යාපාරයෙන් අයිතිකාරට කීයක් ගෙවන්න ඕනද? 1000ක් ගෙවන්න ඕනේ. දැන් මෙයා ගෙදර යනවා 20ක්. පෞද්ගලික ප්‍රයෝජනට යනවා 20ක්. එහෙනම් මේ 1000ක් ව්‍යාපාරයෙන් අයිතිකාරට දෙන්න තිබුණා. ඒ කියන්නේ අයිතිකාරට හිමිකම තිබුණා කියද්ද 1000ක්. දැන් අරගෙන ගියාම 1000 කීයක් අඩු වුණා හා සමානද? 20ක් අඩු වුණා හා සමානයි. හරි කවදා හරි දවසක අයිතිකාරට දෙන්න ඕන තිබුණා 1000ක්. දැන් අරගෙන යනවා 20ක්. ගැනලි විදිය. එහෙනම් 20ක් මොකක් වෙනවද කවදා හරි ලැබෙන ප්‍රමාණයකින් අඩු වෙනවා. එහෙනම් ගැනලි හින්දා මොකක් වෙනවද හිමිකම? අඩු වෙනවා. ගැනලි කියන්නේ හිමිකමක් කියලා ලියාගත්තා නේද? එතනින්ම ලියන්න ගැනලි නිසා හිමිකම අඩු වෙයි කියලා. ගැනලි හිමිකම කියලා ලියවන්නේ ගැනලි හිමිකම කියලා ලියවන්නේ එතනින්ම ලියාගන්න ගැනලි නිසා හිමිකම අඩු වෙයි කියලා. උගන්වන්නේ වැදගත් කියලා හම් වෙන කාරණා තියෙනවා නේද? ඒවා ලියා ගන්න ඔය පොත්වල සුදු පාට තියෙන්නේ ඒවා ලියා ගන්න. ගැනලි කියන්නේ හිමිකම. ගැනලි හින්දා වෙන්නේ හිමිකම අඩු වීම. ගැනලි කියන්නේ මොනවද? අයිතිකරු ව්‍යාපාරයේ මුදල් හරි භාණ්ඩ හරි පෞද්ගලික ප්‍රයෝජනට ගත්තා නම් ඒවට කියනවා මොනවද කියලාද? ගැනලි කියලා. හරි එහෙනම් හිමිකම අඩු වෙන්න බලපාන කාරණාත් එහෙනම් මම ඕන දෙකක් කිව්වා. හිමිකම අඩු වෙන්න බලපාන කාරණාත් දෙකක් කිව්වා. වියදම් හින්දා හිමිකම අඩු වෙනවා කිව්වා. ගැනීම හින්දා හිමිකම අඩු වෙනවා කියලා කිව්වා. එහෙනම් මේ හිමිකම වැඩි වෙන්න බලපාන කාරණා දෙකයි හිමිකම අඩු වෙන්න බලපාන කාරණා දෙකයි. කොච්චරම තමයි තියෙන්නේ හිමිකම අඩු වෙන්න බලපාන කාරණා දෙකයි තියෙන්නේ. හිමිකම වැඩි වෙන්න බලපාන කාරණා තියෙන්නේ දෙකමයි. හරි. එහෙනම් හරි. මෙහාරා රුපියල් 20000ක් පෞද්ගලික ප්‍රයෝජනට ගත්තාම ව්‍යාපාරේ ලාච්චුවේ සල්ලි නේද අරන් යන්නේ 20000ක් විතර. දැන් එහෙනම් ව්‍යාපාරේ ලාච්චුවේ සල්ලි මොකක්ද වෙනවද 20000කින්? අඩු වෙනවා. සල්ලි කියන්නේ වත්කමක් නේ. එහෙනම් වත්කම අඩු වෙනවා 20000ක්. සල්ලි කියන්නේ වත්කමක් නේ. එහෙනම් වත්කම අඩු වෙනවා 20000ක්. අනිත් පැත්තෙන් මේ පෙන්නේ සල්ලි අඩු වුණා කියන එකනේ. දැන් පෙන්නන්න බෑ මොන විදිහටද සල්ලි අඩුනේ කියලා. හරි අපි පෙන්නන්නේ හැම වෙලේම මොකද්ද? වත්කම් හැදුනේ කොහොමද? ඒ කියන්නේ වත්කම් වැඩි වුණා නම් වැඩි වුණේ මොන විදිහටද? අඩු වුණා නම් අඩු වුණේ මොන විදිහටද කියලා පෙන්නන්නේ. සමීකරණයෙන් පෙන්නන්නේ ඕක. එහෙනම් ඔන්න වත්කම් විදිහට 20000ක් අඩු වුණා කියන්නේ මේ මුදලින්. එහෙනම් මේ අඩු වුණේ මොනවද? වත්කම්. ඇයි ඒ? අයිතිකාරය පෞද්ගලික ප්‍රයෝජනට රුපියල් 20000ක් ගෙදරගෙන ඉච්චා. එහෙනම් ව්‍යාපාරයේ තිබ්බ සල්ලි වලින් 20000ක් අඩු වුණා. ඒකයි නේද? මේ 20000 අඩු මේ ගැනලි කරපු හින්දා නේද? එහෙනම් ගැනලි සියල්ල හිමිකමෙන් අඩු වෙන්නේ නැත්නම් ඒ ගැනලි ඉන්න හිමිකම අඩු වෙනවා කියවලු. එහෙනම් මෙතනින් අඩු කරනවා 20000. ඕන්න ලියාගන්න ගැනලි කියලා. මෙතනින් ඕන්න ලියාගන්න ගැනලි කියලා. ඕන්න ලියාගන්න ගැනලි කියලා.
ඊළඟට රුපියල් ලක්ෂයක් ගෙවා උපකරණ ලබා ගැනීම. රුපියල් ලක්ෂයක් ගෙවා උපකරණ ලබා ගැනීම. සල්ලි වලින් ගෙවුණු ලක්ෂයක් මොනවා හරි උපකරණ. මොනවා හරි ගන්න ටික ජෙමැටික් කැලි ටිකක්. හරිද? දන්න විදියට අපි හදමු. ලක්ෂයක් ගෙවා කියපු ගමන් මොකක් වෙන්න ඕනද? සල්ලි අඩු වෙන්නේ නැති නේද ලක්ෂයකින්? දැන් දන්නවා එහෙනම් සල්ලි කියන්නේ වර්තමාන. එහෙනම් ගෙවපු ගමන් ව්‍යාපාරේ සල්ලි අඩු වෙනවා ලක්ෂයක්. මම මේ වරහන් ඇතුළේ කියන්නේ අඩුවීම් මට ඒක කියන්න බැරි වුණා. සාමාන්‍යයෙන් අපි අඩුවීම් කියන්නේ වරහන් ඇතුළේ ගිණුම් කරන්නේදී. හරිද? අඩු කිරීමක් වෙනුම් කරන්නේ වරහන් ඇතුළේ. එහෙනම් උපකරණ ගත්තාම මොකක් වෙනවද? සල්ලි දීලා අපේ සල්ලි ලාච්චුවේ සල්ලි ටික අඩු වෙනවා. ව්‍යාපාර ලාච්චුවේ තියෙන සල්ලි ටික අඩු වෙනවා. මේක අඩු වුණා. දැන් පෙන්නන්න දෙපේ අඩුනේ මොනව කරලාද කියලා. ගැණිලි කරාද? නෑ. උපකරණ මේ තේරුම් ගන්න. උපකරණ ගත්තාම ඒක වියදමක් වෙන්නේ නෑනේ. දැන් ඔයා කඩේට ගිහිල්ලා උපකරණයක් ගත්ත අඩුවක් ගත්ත කියමුකෝ. දැන් මෙයා අපි හිතමු අඩුවක් කියලා ගත්තා. පරිගණක කලුත් දෙයක් කරන කෙනෙක් අඩුවක් ගත්තා. හරිද? මම සල්ලි දුන්නාට පස්සේ කඩෙන් මට අඩුව දෙනව නෙවෙයි. නැත්නම් මිටියක් ගත්ත කියමුකෝ. මම කඩේට සල්ලි දුන්නාට පස්සේ මිටිය මට දෙනවා. එහෙනම් මේ මගේ අතේ මගේ පර්ස් එකේ තියෙන සල්ලි ටික අඩු වෙනවා. හැබැයි මට එනවා ඒ වටිනාකමට ගැලපෙන්න මිටියක්. දැන් මිටිය අයිති කාටද? මටමයි නේද? සල්ලි අඩු වුණාට ඒ වටිනාකමට මට මිටියක් දෙනවා. එහෙනම් සල්ලි අඩු වෙනවා. හැබැයි මිටියක් මට එනවා. ඒක අයිති මට නේද? අයිති දේවල් වලට මොනවද කියන්නේ? වත්කම් කියනවා. හරි? අයිතිකරු යදෙව්වා කියන්නේ නැහැ කොතනකවත්. දැන් ඔයාලට මේ ප්‍රාග්ධනය වෙන්න එපා කියලා. ප්‍රාග්ධනය වෙන්න නම් අයිතිකරු යොදවන්න ඕනේ. හරි? ප්‍රාග්ධනයක් වෙන්න නම් මොකක් වෙන්න ඕනද? අයිතිකරු යොදවන්න ඕනේ. දැන් අයිතිකරු යොදවලා නෙමෙයි ගෙවා ගත්තා. එහෙනම් ව්‍යාපාර සල්ලි වලින්ම ගෙවුවා ගත්තා. එහෙනම් ව්‍යාපාර සල්ලි වලින් ගෙවුවාම ව්‍යාපාර සල්ලි අඩු වෙනවා. සල්ලි කියන වත්කමක් නිසා වත්කම අඩු කරනවා. මගේ කියන්නේ මම අපි ව්‍යාපාරය කියන හිතන්නේ අපේ අතට එනවා උපකරණ රුපියල් ලක්ෂයක. එහෙනම් අපේ ව්‍යාපාරයේ උපකරණ දැන් වැඩි වෙනවා ලක්ෂයකින්. අපේ ව්‍යාපාරයේ තියෙන උපකරණ වැඩි වෙනවා ලක්ෂයකින්. උපකරණ කියන්නේ වත්කමක්. හේතුව ව්‍යාපාරයට අයිති. එහෙනම් එකතු කරනවා ලක්ෂය. එහෙනම් මේ අඩු උනේ මුදල් මේ වැඩි උනේ උපකරණ. මේ අඩු උනේ මුදල් මේ වැඩි උනේ උපකරණ. ඊළඟට රුපියල් 5000ක් වූ මාසික දුරකථන බිල ගෙවීම. දුරකථන බිල කියන එක වගකීමක් වෙනවද? ණයක් අරගෙන වගේද? නෑනේ. පාවිච්චි කරාට පස්සේනේ බිල ගෙවන්නේ නේ. එහෙනම් දුරකථන කියන්නේ වියදමක්. තනියම දාන්න බලන්න. දැන් වියදම් දාන්න කියලා දුන්නා නේ. තනියෙන් දාන්න බලන්න. තනියම දාන්න බලන්න. ඊට පස්සේ බලන්න මම දාන එක හරියද කියලා. තනියම දාන්න ඉස්සෙල්ලා. හරි. මොකද කියන්නේ රුපියල් 5000ක් වූ දුරකථන බිල ගෙවීම කිව්ව ගමන් ගෙව්වා කියනවනේ සල්ලි අඩු වෙන්න එපා ඇති ගෙව්ව ගමන් සල්ලි කියන වර්තම එහෙනම් 5000 අතේ සල්ලි තියෙනවා 5000 මොකක්ද වෙනවද අතේ සල්ලි අඩු වෙනවා මොන අඩු දුරකථන කියන්නේ වියදමක් නේ වියදම් සියල්ල මේක මේ අඩු වෙනවා මේක සියල්ල වියදමෙන් වියදම් සියල්ල මේක අඩු
ඊළඟ එක මෙහාරා හරි ඊළඟ දෙකම 9 10 හිතලා දාන්න. උත්තරේ තියෙනවා යට ඒක බලන් දාන්න එපා. තේරුමක් නැහෙනේ. ඉගෙන ගන්න වෙලාවට ඒ විදිහටම දාන්න උත්තර බලලා ඒවා තේරුමක් නැහැ. ඊළඟ දෙකම තනියෙන් දාන්න බලන්න විනාඩි දෙකක් දෙන්න. එහෙනම් මොකද්ද කියන්නේ 9 වෙනි එකේ රුපියල් 50000ක අමතර ප්‍රාර්ථනීය යෙදවීම. පැහැදිලිව කියනවා නේද අමතර ප්‍රාර්ථනීය යෙදවනවා කියන්නේ. මේ අමතර ප්‍රාර්ථනීය කියන්නේ මොකද්ද? ඉස්සල්ලාම පටන් ගන්න ව්‍යාපාරික සම්පත්තිය යොදවනවනේ අයිතිකාරය. ඊට පස්සේ ආයේ මදි වුණොත් අයිතිකාරය ආයෙත් වෙන සම්පත් ව්‍යාපාරික යොදවනවා. හරිද? පටන් ගද්දි දානවනේ ඉස්සල්ලාම ප්‍රාර්ථනීය. ඉතින් එහෙම කරගෙන යද්දි ව්‍යාපාරයට සල්ලි මදි වගේ දැනෙනවා නම් අයිතිකාරයා මොකද කරන්නේ? ආයෙත් එයාගාව තියෙන සල්ලි වලින් පොඩ්ඩක් ගෙනල්ලා ව්‍යාපාරයට දානවා. නැත්නම් මොනවා හරි සම්පත් එයා ව්‍යාපාරයට දානවා. හරිද? එහෙනම් ඒ දාන සියල්ලට කියන්නේ අමතර ප්‍රාර්ථනීය කියලා. ඉස්සල්ලාම දානයකට පස්සේ දාන සියලු ප්‍රාර්ථනීය අමතර ප්‍රාර්ථනීය. වෙනසක් නැහැ අමතර ප්‍රාර්ථනීය ධම්ම කියලා. දාපු ගමන් ව්‍යාපාර ලාභයේ සල්ලි වැඩි වෙනවා 50000කින්. සල්ලි කියන්නේ වස්තුවක් නේ. අනිත් පැත්තේ ප්‍රාර්ථනීය කියන්නේ හිමි කරන්නේ කොහොමද? එනිකම වැඩි වෙනවා 50000කින්. අන්තිමට කියනවා බැංකු ණයෙන් 20000ක් ගෙව්වා කියලා. මොකද කියන්නේ? බැංකු ණයෙන් 20000ක් ගෙව්වා කියලා කියනවා. එහෙනම් මේ බැංකු ණයෙන් 20000ක් ගෙවුවාම සල්ලි අඩු වෙන්න බෑ. බැංකු ණයෙන් 20000ක් ගෙවුවට පස්සේ අතේ තියෙන සල්ලි ටික මොකක් වෙන්න ඕනද? අඩු වෙන්න ඕනේ. හරිද? ඒ ඉතින් ණය ගෙවුවාම අඩු වෙන්න බෑ සල්ලි නේද? ඔයා කඩේකට ගිහිල්ලා කාටවත් කඩේට ගෙවන්න තිබ්බ ණය වලින් ටිකක් ගෙවනවලු. ඔයාගේ පර්ස් එකේ සල්ලි අඩු වෙනව නේද? ඒ වගේ ව්‍යාපාරයේ බැංකුවට ණය තිබුණොත් ඒ ණය ගෙවුවොත් ව්‍යාපාරේ ලාභයේ සිට සල්ලි අඩු වෙනවා. එහෙනම් මොකක්ද කරන්න මෙතනින්? අඩු වෙනවා 20000. අඩු වෙනවා 20000. අනිත් පැත්තට මේ සල්ලි අඩු උනේ මොනවා කරලාද? ණය ගෙවලා නේද? මේ සල්ලි අඩු උනේ මොනවා කරලාද? අනිත් පැත්තට ණය ගෙවලානේ. එහෙනම් මේ ඔයාගේ වගකීම් යම් ප්‍රමාණයක් උඩ ඇති ලක්ෂ දෙකක් දෙමුද ණය අරන් තිබ්බනේ මුලදී. හරි. දැන් ඔයාගේ ණය මොකක් වෙනවද 20000කින්? අඩු වෙනව නේද ගෙවුවහම? ඔයාගේ බැඳීම වගකීම 20000කින් අඩු වෙනවා. ඇයි ඒ? ඔයා ණය තිබුණ ලක්ෂ දෙකක් ඒකෙන් 20000ක් ගෙවුවා. එහෙනම් ඔයා ණය බව මොකක් වෙනවද 20000කින් දැන්? අඩු වෙනවා. ඒ නිසා වගකීම් අඩු වුණා කියලා පෙන්නන්න. එහෙනම් මේ සල්ලි අඩු වුණා 20000කින්. ඒ සල්ලි අඩු උනේ මොකක් කරලාද? ණය ගෙවලා. ඒ සල්ලි අඩු උනේ ණය ගෙවලා. සල්ලි අඩු වුණා 20000කින්. සල්ලි අඩු වෙන්න හේතුව තමයි ණය ගෙවීම. බැංකු ණය. මේ බැංකු ණය තමයි අඩු වෙලා තියෙන්නේ. හරි. තේරුම් නැති දෙයක් තියෙනවා අහන්නකෝ. තේරුම් නැති දෙයක් තියෙනවා අහන්න. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි මම කරන ගානක් හදනවා. අපි පළවෙනි ගාන හදුවා. අපි හදනවා ගන්න. හරිද? අපි ගානක් හදන්න වෙලා තියෙනවා. හරි. මේ ඔයාලා කාගේවත් නම්බර් ටික මං ගාව නෑ. ආයේ මගේ ෆෝන් එකේ software ගිහිල්ලා මේ නම්බර් ටික නැති වුණා. group එකේ නම්බර් තිබ්බට මේ කාගේද කියලා මට දන්නේ නෑ. ඒ නිසා මට නමත් එක්ක මැසේජ් එකක් දාන්න නම්බර් මේ නම්බරෙන් දාන්න ඉතින්. නම දාන්න මැසේජ් එකක් එයි. එතකොට මේ නම්බරේ මම සේව් කරගත්තා නේ. WhatsApp එකේම දාන්න මේ නම දාන්න කියන්නේ. නම දාලා මේ O level කියලා දාන්න. මොකද උසස් පෙළ ළමයිනුත් දෙවනවා. ඒ නිසා නමත් එක්ක O level කියලා දාන්න. ඊය ගන්න දෙවෙනි කාර්ය.
මේකේ ප්‍රශ්නයක් අහනවා මේ ගාන සම්බන්ධව ප්‍රශ්නයක් අහනවා එකතු කරන්න ඕනේ නැති කියලා අහනවා යටට හරි එකතු කරන්න ඕනේ නැති කියලා අහනවා ඒ කියන්නේ අන්තිමට ඔක්කොම දාලා මෙහෙම ඉවරට අහලා මේවට එකතු කරන්න ඕනේ මේවට එකතු කරන්න ඕනේ මේවට එකතු කරන්න ඕනේ කියලා අහනවා එහෙම එකතු කරන්න ඕනේ ගානේ ඉල්ලලා තිබුණොත් හරිද ගානේ ඉල්ලලා තිබුණොත් එකතු කරන්න ඕනේ අනිවාර්යයෙන් ඔයාලට කියනවා සියලුම ගණු දෙක ගිණුම් කරන සමීකරණයට ගලපා අවසානයේ පෙන්නන්න කියනවා. එතකොට එකතු කරන්න ඕනේ. හරි මේ ගාන එහෙම ඉල්ලන්නේ නැති නිසායි අපි එකතු කරේ නැත්තේ. හරි thank you මුදේවිකා. සදමිනගේ ව්‍යාපාරේ 2000 කීය හෝ අවුරුද්දක පහත ශේෂ දක්නට ලැබිනේ. වත්කම් දීබඩු උපකරණ භාණ්ඩ තොගය ණයගැතියෝ මුදල් ඊට පස්සේ වෙනම වගකීම් කියලා දෙනවා බැංකු ණය ලක්ෂ 3යි ණයමියෝ ලක්ෂයයි මෙහෙම දෙනවා. කියව ගන්න ගණිත ටික දැන් ඔය කතිර දෙක දාලා තියෙන ඉතින් 2000 මොනවා හරි අවුරුද්දක 16 නම් 16 20 නම් 20 ඕන එකක් ඈ අගෝස්තු මාසයේ පළමු සතියේ පහත ගන්න දෙනු සිදුවිය විකිණීම සඳහා රුපියල් ලක්ෂයක් වටිනා භාණ්ඩ තොගයක් මිලට ගැනීම රුපියල් ලක්ෂයකට මිලටගත් භාණ්ඩ තොගයක් 1,25,000කට අත්පිට මුදලට විකිණීම බැංකු ණයෙන් රුපියල් 50,000ක් පියවීම වැටුප් සඳහා රුපියල් 10,000ක් ගෙවීම ව්‍යාපාරයේ විකිණීමට ඇති භාණ්ඩ වලින් 20,000ක් පිළිරැව් භාණ්ඩ සඳමින තම පෞද්ගලික ප්‍රයෝජනයට ගෙන යාම රුපියල් 50,000ක් වටිනා ලීබඩු කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා මිලදී ගැනීම විකිණීම සඳහා රුපියල් ලක්ෂ 2ක් වටිනා භාණ්ඩ ණය පදනම මත මිලට ගැනීම රුපියල් 60,000කට මිලදීගත් භාණ්ඩ තොගයක් රුපියල් ලක්ෂයකට ණයට විකිණීම රුපියල් 80,000ක් ණය ගැතියන්ගෙන් ලැබීම රුපියල් 50,000ක් ණය හිමියන්ට ගෙවීම කියලා ගණිත ටිකක් දීලා ඔයාලට ගිණුම් කරන සමීකරණයට දාන විදිය අරක මේක උත්තරයක් කොහෙද දීලා තියෙනවනේ අපිට ඒ උත්තර වැඩක් නැහැ අපි හදමු දැන් කලින් ගානයි මේ ගානයි දීලා තියෙන විදිය වෙනස් කියලා තේරෙනව නේද කලින් ගාන දුන්නේ ඔය නිකම් මේකේ මේ පටන් ගද්දි මොනවද ටිකක් දීලා තියෙනව නේ බලන්නකො මේ ඔන්න පැහැදිලිව කියනව නේද මේ 2000 කවදා හරි 8යි 1 දිනට පහත ශේෂ දක්නට ලැබෙන ශේෂ මොකද්ද මේ ශේෂයක් කියන්නේ ශේෂයක් කියන්නේ ඉතිරියක් කියන එක. ශේෂයක් කියන්නේ මොකේදද? ඉතිරියක් කියන එක. හරි? ශේෂයක් කියන්නේ ඉතිරියක් කියන එක. හරිද? දැන් මේ හිතන්නකො දැන් ඔයාගේ පර්ස් එකේ උදේට රුපියල් 10ක් තියෙනවා කියලා හිතන්න. උදේ. ඔයාට ඉස්කෝලේ යද්දී රුපියල් 50ක් දෙනවා ගෙදර. දැන් ඔක්කොම කීයක් තියෙනවද? 60ක් තියෙනවා. උදේ තිබුණ 10ක් ගෙදරින් රුපියල් 50ක් දෙනවා ඉස්කෝලේ යද්දී. දැන් ඔක්කොම 60ක් තියෙනවා. ඉස්කෝලේ ගිහිල්ලා ඔය තියෙන ඒවා කැන්ටිනෙන් කාලා බස් එකකට දීලා එහෙම ගෙදර එද්දී රුපියල් 5ක් ඉතුරු වෙලා තියෙනවා. ඔන්න ඔය පහට කියනවා ශේෂය කියලා. ඔය පහට කියනවා ශේෂය කියලා. ඒ කියන්නේ මොකද්ද? ඉතුරු වෙච්ච වටිනාකම. හරිද? ඒ කියන්නේ හවස් වෙද්දී ඔයා ගාව තියෙනවා රුපියල් 5ක්. හරිද? එහෙනම් ශේෂයක් කියන්නේ යම් දිනකට තියෙන වටිනාකම. හරිද? එතකොට මේ ගාන විදිහට 8 වෙනි මාසේ පළවෙනිදා කියන දවසට මෙයාගේ ව්‍යාපාරයේ ලී බඩු තිබිලා තියෙනවා රුපියල් ලක්ෂ 3ක් වටින. හරි? තිබිලා තියෙනවා. ඒ කියන්නේ කලින් ගත්ත ඒවා.
ඒවා එයා ගිණුම් කරන සමීකරණයට දාලා ඇති. භාණ්ඩ තොගය හොඳට මතක තියාගන්න අපිට මේ ගිණුම් කරන්නේදී නැත්තම් ඔයාලා කියනවා නම් account වලදී ඔයාලගේ භාෂාවෙන් account වලදී තොගය කියන්නේ විකුණන්න තියෙන බඩු ටික. තොගය කියන්නේ මොනවටද? සාමාන්‍ය පෙළ මට්ටමේදී විකුණන්න තියෙන භාණ්ඩ වලට කියනවා මොනවා කියලාද? තොගය කියලා. එහෙනම් 8 වෙනි මාසේ පළවෙනිදා විද්දී කඩේ රුපියල් කීයක භාණ්ඩ තියෙනවද විකුණන්න? ලක්ෂ 2ක භාණ්ඩ තිබිලා තියෙනවා. ණය ගැතියෝ ලක්ෂයයිලු. ණය ගැතියෝ කියන්නේ කවුද කියලා මම ටිකකින් කියන්නම්. හරි? මුදල් ලක්ෂ 2යිලු. එහෙනම් මේ 8 වෙනි මාසේ පළවෙනිදාට 8 වෙනි මාසේ පළවෙනිදාට බැංක් මෙයාගේ ව්‍යාපාරයේ ලාච්චුවේ තිබිලා තියෙනවා සල්ලි කීයක්ද? ලක්ෂ 2ක්. ඒ වගේම තමයි 8 වෙනි මාසේ පළවෙනිදා මෙයා බැංකුවට ගෙවන්න තියෙනවලු කීයක්ද? ලක්ෂ 3ක්. ණයයිලු බැංකුවට ලක්ෂ 3ක් මේ දවස් වෙද්දී. right. දැන් කියලා දෙන්නම් කවුද ණය ගැතියෝ කියන්නේ කවුද ණය හිමියෝ කියන්නේ කියලා. හරි. ණය ගැතියෝ ණය හිමියෝ ගිණුම් කරණය ඉගෙන ගන්න පුරාවටම අපිට හම්බ වෙනවා. ඒ නිසා ඒක මතක තබා ගැනීම අත්‍යවශ්‍යයි. ඉස්සෙල්ලා මම කියන්නම් කවුද ණය ගැතියෝ කියන්නේ කියලා. ණය ගැතියෝ කියන්නේ කවුද කියලා කියන්නේ. විකුණනවා කියන එක දන්නවනේ. විකුණනවා කියන එක තේරෙනවද? අපිට භාණ්ඩ විකුණන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. අපිට භාණ්ඩ විකුණන්න පුළුවන් විදි කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එකක් මුදල. සල්ලි වල. නැත්නම් ඔකට කියනවා නම් මොකක්ද කියලාද? අත්හිත කියනවා. සල්ලි වලට විකුණන්න පුළුවන්. එහෙනම් ඉතින් අනික ඔයා දන්නවා මොකද්ද? ණයට. හරි. එහෙනම් අපිට භාණ්ඩ විකුණන්න පුළුවන් විදි කීයද? දෙකක් තියෙනවා. සල්ලි වලට වික්ක හැකි ණයට විකුණන්න පුළුවන්. හරිද? සල්ලි වලට වික්කොත් කිසි අවුලක් නැහැ. ඒ මොහොතේම මට සල්ලි ටික හම්බ වෙනවනේ. ඒ මොහොතේම සල්ලි ටික හම්බ වෙනවනේ. මම අයින් කරනවා මුදලට විකිණීම. එහෙනම් මම දැන් ඉතුරුනේ කොතනද? ණයට විකිණීම කියන තැන තමයි මම ඉතුරුනේ. හරි? ණයට විකිණීම කියන තැන තමයි මම ඉතුරුනේ. හිතන්න දැන් මම මේ කතා කරන්නේ මෙතන ගියාට මොනවද ණයට විකිණීම කියන්නේ? අපේ ව්‍යාපාරේ හරි x කියලා කෙනෙක්ට රුපියල් 10000ක භාණ්ඩ ණයට විකුණනවා කියමු. හරි x කියලා කෙනෙක්ට මොකක් කරනවද අපි රුපියල් 10000ක භාණ්ඩ ණයට විකුණනවා. කියලා කෙනෙක්ට රුපියල් 10000ක භාණ්ඩ අපි ණයට විකුණනවා. හරිද? දැන් අපි ව්‍යාපාරය කරනවා. දැන් x මට කීයක් ගෙවන්න ඕනද? මම කියන්නේ ව්‍යාපාරය මම x ට විකුණනවා 10000ක භාණ්ඩ. x කියන කවුල් නම් නමක් දාපුවම කවුද? ප්‍රසිද්ධ නම් අමර කියලා දාමු ඉවරද? ඔන්න අමර කියන මිනිස්සෙක්ට හරි ඕන කොල්ලෙක් කියලා දාගන්න ඕනේ. අමර කියලා මිනිස්සෙක්ට රුපියල් 10000ක භාණ්ඩ මම ණයට විකුණනවා. මම ව්‍යාපාරය. හරිද? දැන් අමර කියන කෙනා මට 10000ක් දෙන්න ඕනේ නේද? නැත්තම් අමර කියන මිනිස්සයාගෙන් මට 10000ක් ලැබිය යුතුයි. අමර කියන මිනිස්සයාගෙන් මට 10000ක් ලැබිය යුතුයි. හරි? එහෙනම් මේ මට අමරව දැන් වටිනවා රුපියල් කීයද? 10000. ඇයි ඒ? මං එයාට 10000ක භාණ්ඩ විකුණලා තියෙනවා ණයට. හරි? මම අමර කියන කෙනාට 10000ක භාණ්ඩ ණයට විකුණලා තියෙනවා. එහෙනම් අමරගෙන් මට 10000ක් ලැබිය යුතුයි. එහෙනම් අමර කියන කෙනා මට කීයක් වටිනවද දැන්?
10000ක් වටිනවා. මෙයාව මට වටිනවා 10000ක්. හේතුව මට මෙයාගෙන් 10000ක් ලැබෙන්න ඕනේ. මොකද මගේ බාටු ටිකක් දැන් එයා ගාව තියෙනවා නේද ණයට විකුණලා. එතකොට ඒකට දාලා සල්ලි මට තාම හම්බෙලා නැහැනේ. එහෙනම් මම ණයට වික්කට පස්සේ හරි මම ණයට වික්කට පස්සේ එයාගෙන් ලැබිය යුතු මුදලක් තියෙනව නේද? ඒ මුදලට ගැලපෙන්න එයාව මට වටිනවා. ඒ මුදලට ගාන ඒ මුදලේ වටිනාකමට මට එයාව වටිනවා. ඒ කියන්නේ මේ මෙයාගෙන් මට ලැබිය යුතු සල්ලියක් තියෙනවනේ 10000ක. එහෙනම් මට මෙයාව වටිනවා කියන්නේ මෙයා මට වත්කමක්. මෙයා මට කවුද? වත්කමක්. හේතුව මගේ සල්ලි ටිකක් මෙයා ගාව තියෙනවා. මේ වටිනාකම මෙයා මට දෙන්න ඕනේ. හරිද? මම යාට 10000ක බාණ්ඩ ණයට වික්ලා කියන්නේ එයා මට 10000ක් දෙන්න ඕනේ. තාම සල්ලි දීලා නැත්තම්. හරි? තාම සල්ලි දීලා නැත්තම් අමර කියන කෙනා මට හරිද? එතකොට අමර කියන කෙනාව මට කීයක් වටිනවද? 10000ක් වටිනවා. හරි එහෙනම් උඩට මතක තියාගන්න අපි බාණ්ඩ ණයට වික්කහම අපිට ඇති වෙනව නේද ලැබිය යුතු වටිනාකම? අපි බාණ්ඩ ණයට වික්කහම ඇති වෙනවනේ ලැබිය යුතු වටිනාකම. මෙන්න මේ පුද්ගලයාට කියනවා ණය ගැතියා කියලා. මෙන්න මේ පුද්ගලයාට කියනවා ණය ගැතියා. ණය ගැතියා debtors කියලා කියනවා ඉංග්‍රීසියෙන්. ඉන්දියා පුරා අස්සෙන් වෙන්නනවා ඉතින්. හරි debtors කියන්නේ. එහෙනම් ණය ගැතියා කියන කෙනා ඇති වෙන්නේ කොහොමද? බාණ්ඩ ණයට වික්කට පස්සේ තමයි ඇති වෙන්නේ කවුද? ණය ගැතියෝ. හොඳට මතක තියාගන්න ඕනේ. හරි? හරිද? බාණ්ඩ ණයට වික්කට පස්සේ තමයි ඇති වෙන්නේ ණය ගැතියෝ. හොඳට මතක තියාගන්න ඕනේ. මම මේකේ වීඩියෝ එකේ රෙකෝඩින් එකක් දානවා. හේතුව සමහරලාට ඔයාලට සිග්නල් අවුල් යනවා. හරි? ඒ නිසා නැත්තම් ප්‍රශ්නයක් වෙන නිසා මම රෙකෝඩින් එකක් දානවා. මම පන්තියේ වුණාට පස්සේ රෙකෝඩින් එක ගෲප් එකට දානවා. හරිද? හැබැයි අද බ්‍රහස්පතින්දනේ මට සෙනසුරාදා වෙනකම් විතරයි රෙකෝඩින් එක තියන්න පුළුවන් වෙන්නේ. ඒක උසස් පෙළ පන්තියේ රෙකෝඩින් එක දාන්න නැත්තම් මගේ මේ ඉඩමදි වෙනවා ස්පේස් එක. මොකද මම ගෙවලා තියෙන්නේ යම් මට්ටමකට විතරයි. රෙකෝඩ් කරන්න ගෙවන්න ඕනේ. ඒතකොට මම සෙනසුරාදාට මම අයින් කරනවා රෙකෝඩින් එක. ඊට කලින් ඔයාලා බලන්න. මේ බලනවා නම් කවුරු හෝ කෙනෙක් ආපහු බලන්න ඒක කලින්. මම උත්සාහ කරන්නම් ඊට වෙනකන් තියන්න. හැබැයි සෙන්සුරාදෙද්දී පුළුවන් තරම් ඉක්මනට බලලා ඉවරයක් කරගන්න. නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නේ. ඔය නයිට් ටයිම් ඩේටා එකක් අල්ලලා ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? මම සමහර වෙලාවට උත්සාහ කරන්න පුළුවන් ඔයාලට මොකද්ද? ඕන්න මට මෙහෙම කරන්න පුළුවන් ඔයාලට. YouTube එක හරහා මට කරන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. Zoom එකකින් නැතුව. හරි YouTube එක හරහා කරන්නත් පුළුවන්. ඔව් ඔයාලා YouTube පැකේජ් එක පාවිච්චි කරනවා නම් මට YouTube එකේ මේ පන්තියෙන් නිම්ම කරන්නත් පුළුවන්. එතකොට YouTube එකෙන් නම් කවදාවත් අයින් කරන්න ඕනේ නැහැ නේද? එතකොට මොකද ඒක ස්පේස් එක ගැටලුවක් වෙන්නේ නැති නිසා Zoom එකෙන් මට අයින් කරන්න වෙනවා. එතකොට යම් මට්ටමක් විතරයි ඉඩ තියෙන්නේ. ඒ නිසා හරි මේ රෙකෝඩින් එක කොහොමද මම දානවා මම ආයි කියන්නම්. එහෙනම් අපි බාණ්ඩ ණයට වික්කට පස්සේ ඒ පුද්ගලයාගෙන් මොකක් වෙන්න ඕනද මට අහපව්? ඒ මුදල ලැබිය යුතුයි. එහෙනම් මම ණයට වික්ක පුද්ගලයා ඉන්නවනේ. එයා මට වටිනවා මගේ ණය මුදලේ සාපේක්ෂව. එයා මට ණයද? මම එයාට ණය නෙවෙයි ඈ. එයා මට ණයයි. එහෙනම් මේ ණයේ වටිනාකමට මේ ණය මුදලේ වටිනාකමට මේ පුද්ගලයාව මට වටිනවා. හරිද? ඒ කියන්නේ එයාගෙන් ලැබිය යුතු වටිනාකමට මට එයාව වටිනවා. එහෙනම් මෙන්න මේ පුද්ගලයාට කියනවා කවුරු කියලාද? ණය ගැතියා කියලා. මෙන්න මේ පුද්ගලයාට කියනවා කවුරු කියලාද? ණය ගැතියා කියලා. ණය ගැතියෝ කියන්නේ ව්‍යාපාරයට වත්කමක්. හේතුව මේ වටිනාකම ව්‍යාපාරයට ලැබිය යුතුයි. ව්‍යාපාරයට ලැබිය යුතුයි. ලැබෙන්න ඕන සල්ලි ප්‍රමාණයක් මෙයා ගාව තියෙනවා. හරිද? ලැබෙන්න ඕන සල්ලි ප්‍රමාණයක් මෙයා ගාව තියෙනවා නම් ඒක ව්‍යාපාරයට අයිති මුදලක් නේද මෙයා ගාව තියෙන්නේ? හරි? ණයට වික්කට පස්සේ මේ මුදල අපිට දෙන්න එපා. එහෙනම් මේ සල්ලි ටික අයිති ඇත්තට මෙයා ගාව තිබ්බට කාටද? අපිට ව්‍යාපාරයට. ඒ නිසා ණයට වික්කහම ඇති වෙන්නේ යා කවුද? එයා ණය ගැතියා. ණයට වික්කහම අපේ ව්‍යාපාරයෙන් කාට හරි ණයට වික්කොත් එයාට කියනවා කවුරු කියලාද? අපෙන් ගන්න කෙනාට ණය ගැතියා කියලා. හරිද? ණය ගැතියෝ කියන්නේ ව්‍යාපාරයට කවුද? වත්කමක්.
ණය ගැතියෝ කියන්නේ ව්‍යාපාරයට කවුද? වත්කමක්. එහෙනම් මේ ණයට විකුණන්න ණය ගැතියෝ මොකක් වෙනවද? වැඩි වෙනවා. ණයට විකුණන්න ණය ගැතියෝ වැඩි වෙනවා. එයි මේ 10000ක මම ණයට විකුණනවා. දැන් එහෙනම් එයාගෙන් මට 10000ක් එන්න ඕන. තව 10000ක් විකුණනවා. දැන් එහෙනම් එයාගෙන් මට 20000ක් එන්න ඕන. තවත් 10000ක් විකුණනවා. එහෙනම් එයාගෙන් මට දැන් 30000ක් ලැබිය යුතුයි. එහෙනම් ණයට විකුණන්න ණය ගැතියෝ මොකක් වෙනවද? වැඩි වෙනවා. එහෙනම් ණය ගැතියෝ කියන කට්ටිය ඇති වෙන්නේ මොකක් කරාමද? ණයට භාණ්ඩ වික්කහම. ණය ගැතියෝ ඇති වෙනවා. ණය ගැතියෝ කියන්නේ ව්‍යාපාරයට වත්කම. හරි? ඔන්න ලියා ගන්න කොහෙන් හරි. භාණ්ඩ ණයට විකිණෝ විට ණය ගැතියන් නැති වෙනවා. භාණ්ඩ ණයට විකිණීමේදී එහෙම ලියන්න. භාණ්ඩ ණයට විකිණීමේදී ණය ගැතියන් ඇති වේ. භාණ්ඩ ණයට විකිණීමේදී ණය ගැටියන් ඇති වේ. භාණ්ඩ ණයට විකිණීමේදී ණය ගැටියන් ඇති වේ. ඒකට මෙන්න එම විකුණු වටිනාකම ව්‍යාපාරයට ලැබිය යුතු නිසා ණය ගැතියෝ වත්කමකි. එම විකුණු වටිනාකම ව්‍යාපාරයට ලැබිය යුතු නිසා ණය ගැතියෝ වත්කමකි. එහෙනම් හොඳට මතක තියාගන්න ණය ගැතියෝ කියන්නේ වත්කම. එයාලා ඇති වෙන්නේ ණයට වික්කහම. එම වටිනාකම ව්‍යාපාරයට ලැබිය යුතු නිසා ණය ගැතියෝ වත්කමකි. ඔහොමම කියන්න ණය හිමියෝ කියන්නේ කවුද කියන්නේ. එතකොට ඒක පැහැදිලි කරලා නවත්තන්න වෙනවා. මොකද ගාන හදන්න ගියොත් 9යි කාල 9 මාරුවක් වෙයි. කවන්නේ. ඕන සාකල්ප ටික පැහැදිලි කරගත්ත නියැටි. දැන් කියන්නේ ණය හිමියෝ කියන්නේ කවුද කියන්නේ. ණය හිමියෝ කියන්නේ ණය ගැටියන්නේ අනිත් පැත්ත. දැන් විකුණන්න පුළුවන් ක්‍රම කීයයි කියවල මම දෙකයි. එහෙනම් අපිට ගන්න පුළුවන් ක්‍රම කීයද? දෙකම තමයි. හරි? විකුණන්න පුළුවන් ක්‍රම දෙකයි නම් ගන්න පුළුවන් ක්‍රම දෙකයි. අපි භාණ්ඩ මිලදී ගන්නවට කියනවා ගැනුම් කියලා. අපි විකුණන භාණ්ඩ දැන් සමහර කඩ තියෙනවා මොනවා කරලාද? තමන්ම හදලා තමන්ම විකුණන ඒවා. ඔයාට ඒවා කතා කරන්න නැහැ. සාමාන්‍ය පෙළදී නිෂ්පාදනය කරලා විකුණන ඒවා ගැන කතා කරන්න නැහැ. සාමාන්‍ය පෙළදී කතා කරන්නේ කාගෙන් හරි සල්ලි දීලා අරගෙන විකුණන ඒවා. ඔය ගමේ කඩ කරන්නේ ඒව නේද? දැන් සන්ලයිට් එහෙම ගමේ කඩ හදනවද? ප්‍රින්සෝ එහෙම ගමේ කඩේ හදනවද? නෑනේ. කාගෙන් හරි සල්ලි දීලා ගන්නවා විකුණනවා. අන්න ඒ වගේ තමයි අපි කතා කරන්නේ. එහෙනම් ගන්න පුළුවන් ක්‍රම දෙකයි අපිට. මුදලට ගත්ත හැකි නැත්නම් අපිට ණයට ගන්නත් පුළුවන්. සල්ලි වලට ගත්ත හැකි සරලව කිව්වොත් ණයට ගන්නත් පුළුවන්. සල්ලි වලට ගත්තම මේ වෙලේ මතේ සල්ලි අඩු වෙනවා. ඒ කතාව එතනින් ඉවරයි. හැබැයි ණයට ගත්තාම මේ වෙලෙම සල්ලි අතෙන් අඩු වෙන්නේ නැහැ. හරි? ණයට ගත්තාම මේ වෙලෙම සල්ලි අතේ අඩු වෙන්නේ නැහැ. එහෙනම් මම දැන් කතා කරන්නේ ණයට ගන්න දෙයක්. අපේ ව්‍යාපාරෙම තමයි නියන්දිය. නිමල් අපිට ගණන් වල හම්බෙන ප්‍රසිද්ධ පුද්ගලයෝ නේ නිමල් අමරලා ආයෙම යාල. හිතන්න නිමල් කියලා කෙනෙක්ගෙන් අපි ගන්නවා ණයට. අපි ගන්නවා 5000ක භාණ්ඩ. නිමල් කියලා කෙනෙක්ගෙන් අපි ගන්නවා ණයට 5000ක භාණ්ඩ. හරිද? ණයට ගන්න 5000ක භාණ්ඩ. දැන් මේ මොහොත මම නිමල්ට සල්ලි දෙන්නේ නැහැ නේ. නිමල්ගේ තියෙන භාණ්ඩ ටික අපිට දෙනවා 5000. අපි පස්සේ නේද සල්ලි දෙන්නේ නිමල්ට? පස්සේනේ. ඒ කියන්නේ ඔයාට තේරෙනවද? මම නිමල්ට රුපියල් 5000ක් ගෙවන්න බැඳෙනවා කියන්නේ.
ඒ 5000ක බාන්න මම ණයටනේ ගන්නෙ. ඒ කියන්නේ මම ණය වෙලා තියෙනව නේද නිමාල්ට දැන් 5000. ඒ කියන්නේ මම නිමාල්ට ණයයි දැන් කීයද? 5000. බැංකුවට නෙමෙයි ණය දැන්. නිමාල්ට. එහෙනම් මේ නිමල් කියන කෙනාට මම ගෙවිය යුතුයි. එහෙනම් මේ නිමල් කියන කෙනාට මම වගකීමට බැඳෙනවා. ගෙවන්න බැඳිලා ඉන්නවා 5000ක් නේ. නිමල්ගෙන් මම ණයට දෙගන්නේ 5000ක බාණ්ඩ. එහෙනම් මම නිමල්ට කවදා හරි දවසක ගෙවන්න බැඳිලා ඉන්නවා රුපියල් 5000. නිමල් කියනවා ඇති මාසයක් ඇතුළත දෙන්න 5000. හරි. එයා කියනවා රුපියල් 5000ක බඩු ටිකක් දෙන්න මට මාසෙකින් දෙන්න. එහෙනම් මම මාසෙකින් මෙයාට ගෙවන්න බැඳිලා ඉන්නවා. හරි මාසෙකින් මෙයාට මේ 5000 ගෙවන්න බැඳිලා ඉන්නවා. ඒ කියන්නේ මම නිමල්ට ණයයි 5000. හරිද? එහෙනම් කවදා හරි දවසක මම නිමල්ට බේරුම් කරන්න දෙන්නේ 5000. හරි. ඒ නිසා නිමල් මට වගකීමක් වෙනවා. නිමල් කියන කෙනා මට වගකීමක්. නිමල් කියන කෙනාට ගෙවන්න මම බැඳිලා ඉන්නවා. මෙයාට 5000 ගෙවන්න මම බැඳිලා ඉන්නවා. හරිද? එහෙනම් නිමල් කියන කෙනා මගේ ණය හිමියෙක් වෙනවා. ණයකාරයෙක් මම. හරි. නිමල් කියන කෙනා මගේ ණය හිමියෙක් වෙනවා. එහෙනම් ණය හිමියෙක් කියන්නේ බාණ්ඩ ණයට ගත්තට පස්සේ ඇතිවන කෙනාට කියනවා. ඒ කියන්නේ අපි ගෙවන්න ඕන කෙනාට කියනවා කවුරු කියලාද? ණය හිමියා කියලා. බාණ්ඩ ණයට ගත්තට පස්සේ අපි ගෙවිය යුතු පුද්ගලයාට කියනවා කවුරු කියලාද? ණය හිමියා කියලා. අපි බාණ්ඩ ණයට ගන්නවා එහෙනම් අපි කාටද ගෙවන්න බෑ ඒ ණය? අන්න ඒ කෙනාට කියනවා ණය හිමියා කියලා. ණය හිමියෝ කියන්නේ ව්‍යාපාරයට වගකීමක්. ඒ කියන්නේ ගෙවන්න බැඳෙනවනේ. හරි. එහෙනම් ණය හිමියෝ ඇති වෙන්නේ බාණ්ඩ ණයට මොකක් කරාමද? ගත්තාම. ණය හිමියෝ ඇති වෙන්නේ බාණ්ඩ ණයට ගත්තාම. හරිද? ඒක අපි නිමල්ට ගෙවන්න බැඳිලා ඉන්නවා. හරිද? එහෙනම් ණය හිමියෙක් කියන්නේ බාණ්ඩ ණයට ගත්තට පස්සේ ඇතිවන පුද්ගලයාට කියනවා කවුරු කියලාද? ණය හිමියා කියලා. ණය හිමියා ව්‍යාපාරයට වගකීමක්. කියන්නේ. ඒකත් ලියගන්න. බාණ්ඩ ණයට ගත් විට ණය හිමියන් නැති වෙයි. බාණ්ඩ ණයට ගත් විට ණය හිමියන් නැති වෙයි. බාණ්ඩ ණයට ගත් විට ණය හිමියන් නැති වෙයි. එම වටිනාකම ගෙවීමට ඇති නිසා ඔවුන්ට ගෙවීමට ඇති නිසා කියනවා. එම වටිනාකම ඔවුන්ට ගෙවීමට ඇති නිසා එම වටිනාකම ඔවුන්ට ගෙවීමට ඇති නිසා ණය හිමියෝ වගකීමකි. ණය හිමියෝ වගකීමකි. ණය හිමියෝ වගකීමකි. එතකොට අපි අද ගිණුම් කරන සමීකරණය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. සමීකරණයට ගණන් දාන්නේ කොහොමද කියලා කීපයක් ඉගෙන ගත්තා. ගැණිලි කියන්නේ මොනවද ඉගෙන ගත්තා. ණය හිමියෝ කියන්නේ කවුද? ණයගැටියෝ කියන්නේ කවුද කියලා ඉගෙන ගත්තා. ඒකට මූලික කරුණු කීපයක් අද ඉගෙන ගත්තා. ටිකක් වෙලා ගියාට හරිද ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මොකද පැහැදිලි කර කර ඉගෙන ගත්තී එහෙම තමයි. නිකන් අපි ගණන් විතරක් හදලා තේරුමක් නැහැ නේ. අපෙන් දෙන්න ගණන් හදලා තේරුමක් නැහැ. හරිද? එතකොට දැන් මම රෙකෝඩින්గ్ එක දානවා කියවට පස්සේ කීප දෙනෙක් අයින් වෙලා ගියා. එහෙම වුණොත් එහෙම මම ආයෙ රෙකෝඩ් කරන්නේ නැහැ. හරි? මේ රෙකෝඩින්గ్ එක දාන්නේ ඔයාලාගේ හොඳටමයි. හැබැයි එකකින් ප්‍රයෝජන ගත්තේ නැත්නම් හරි විදියට මම රෙකෝඩ් කරන්නේ නැහැ. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බ වෙනවා ඊළඟ ගානත් එක්ක. මොකද ඊළඟ ගාන හැදුවොත් තව පැය විනාඩි 45ක්වත් යනවා අඩුම. ඒ නිසා account හදද්දි ඔය කතාව වෙනවා. සමහරට ඉස්සරහට මම පැය 3ක් පන්තිය ගන්නවා අනිවාර්යෙන්ම. මොකද ලොකු ගණන් හදද්දි පැය 3ක් ඕන වෙන නිසා. හරි. එහෙනම් අපි හම්බ වෙනවා ලබන සතියේ.